Good morning. මම ඔයගොල්ලන්ට ගියසරේ පොරොන්දු වුණා අපි අද කරන්නේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය කියලා. නමුත් අද මේ මාතෘකාව වෙනුවට අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ගිණුම් කරනවා. එදා මම යම් හැඳින්වීමකුත් කරා. නමුත් මෙතනදී ඒකට හේතුව තමයි අපි මේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය එක්කම ප්‍රධාන මහ බැංකු 5ක් විතර, ඒ කියන්නේ මේ ඇමරිකානු සංචිත බැංකුව, ඊළඟට යුරෝප් කියන්නේ ECB එක, යුරෝපියන් සෙන්ට්‍රල් බැංක්, ඊළඟට එංගලන්ත මහ බැංකුව, ඒ වගේ බැංක් ජපාන මහ බැංකුව එයාලා අනුගමනය කරන වර්තමාන මුදල් ප්‍රතිපත්තිය ගැන කතා කරන්න. එහෙනම් ඒක වඩා හොඳ වෙන්නේ විභාගයට ඔන්න මෙන්න කියලා කියන අවසාන මාතෘකාව ඔස්සේ කතා කරන එක. මොකද එතකොට තමයි යාළගේ අලුත්ම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අපිට කියන්න වෙනවා. පොදුවේ ගත්තොත් ඒ හැම එකක්ම දැන් අනුගමනය කරන්නේ COVID-19 නිසා ආර්ථික ගොඩනැගීමේ අදිස්ථානයෙන් අනුගමනය කරන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය, quantitative easing ගොඩක් රටවල් වල දියුණු කාර්මික රටවල් වල අනුගමනය කරනවා. නමුත් මම හිතනවා ඒ වෙනකොට අපි අවසාන මාතෘකා ඔස්සේ මේක ගැන කතා කරනකොට වඩා හොඳයි ඒක නිසා කියලා. අද ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ගිණුම් කියලා. මේ මාතෘකාව ගැන කතා කරනකොට මම කියන්න වෙන ඔයගොල්ලන්ට අනිවාර්ය ප්‍රශ්නයක් මේක. ඔයාලා 2014 සැප්තැම්බර් ඉඳන්ම බැලුවොත් දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මහ බැංකුවේ මූල්‍ය ගිණුම් සම්බන්ධයෙන්. ඒක නිසා මම හිතනවා සාමාන්‍යයෙන් ගොඩක් අය ගිණුම් වලට කැමති නෑ. නමුත් මේ ගිණුම් ගැන අපි ඔයාලට දැනගත්තොත් මේ ප්‍රශ්න පත්‍රය තුල තියෙන පහසුම ප්‍රශ්නයේ බවට මේ දෙවෙනි ප්‍රශ්නය අපිට පත් කරගන්න පුළුවන්. මොකද එකම ස්වභාවයෙන් තමයි හැමදාම විභාග ප්‍රශ්න පත්‍රවල මේ ගැන ප්‍රශ්න කරලා තියෙන්නේ. ඒ නිසා ගොඩක් අවධානයෙන් මේකට අවධානය යොමු කරන්න ඉතා හොඳින්. ඒ වගේම එන ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න අහන්න. ඒකයි මම කියන්න තියෙන්නේ. එතකොට මහ බැංකුවේ ගිණුම් සකස් කරන්නේ ඔයගොල්ලෝ දැන් දන්නවා මොකද්ද දෙපාර්තමේන්තුව. බලන්න පොඩ්ඩක් කියන්න මොන දෙපාර්තමේන්තුව විසින්ද මහ බැංකුවේ මූල්‍ය ගිණුම් සකස් කරන්නේ? කවුරු හරි කියන්නේ? කවුරු හරි කියන්න බලන්න මහ බැංකුවේ ගිණුම් ප්‍රකාශන සකස් කරනු ලබන දෙපාර්තමේන්තුව මොකක්ද? කවුරුවත් නැද්ද? මොකද්ද මහ බැංකුවේ ගිණුම් සකස් කරනු ලබන දෙපාර්තමේන්තුව? අපි දෙපාර්තමේන්තු ඉවර කරා. මූල්‍ය දෙපාර්තමේන්තුව. ඔව්, මූල්‍ය දෙපාර්තමේන්තුව. හරි. ඒක අපි දැනගන්න ඕනේ. එහෙනම් බොහොම ස්තුතියි. මූල්‍ය ගිණුම් සකස් කරන්නේ මූල්‍ය දෙපාර්තමේන්තුව. එහෙනම් මේ මුදල් නීති පන්ත තුලින් තියෙන අපි දේවල් බලමු. අපිට ගත්තොත් මේක කියලා තියෙනවා ශ්‍රී ලංකාවේ මුදල් මූල්‍ය හා ගෙවීම් පද්ධති පරිපාලනය. ඊළඟට මෙතන අධීක්ෂණය කියලා මේ ස්පෙලිංස් වල ඔයාලා නිවැරදි කරගන්න. අධීක්ෂණ හා නියාමන අධිකාරිය මහ බැංකුව කියලා කියනවා. එහෙනම් ශ්‍රී ලංකාවේ මුදල් මූල්‍ය හා ගෙවීම් පද්ධති පරිපාලනය, අධීක්ෂණය, මෙතන මූල්‍ය කියලා කියන්නේ මූල්‍ය ආයතන, ඊළඟට ගෙවීම් පද්ධති පරිපාලනය, ඒ ඔක්කොම අධීක්ෂණය හා නියාමන අධිකාරිය වෙන්නේ මහ බැංකුව. මොකද අධීක්ෂණය කියන්නේ සුපර්විෂන් කියන එක, නියාමනය කියන්නේ රෙගුලේෂන්, නීති පැනවීම වගේ දේවලුත් ඒ සම්බන්ධයෙන් නීතිවලට අනුකූලව අධීක්ෂණ කටයුතු එහෙම නැත්නම් සුපර්විෂන් කරනවද කියලා බලන්නේ. ඒ අධිකාරී බලය තියෙන්නේ මහ බැංකුවට.
ඒ බලය ලැබිලා තියෙන්නේ මූල්‍ය නීති පන්ති තුලින්. එතකොට ඒකේ අරමුණු ලෙස දක්වලා තියෙන්නේ මොකද්ද? ආර්ථික හා මිල ස්ථායීතාව. ආර්ථිකය කියලා මේකේ වැදිලා තියෙන්නේ ආර්ථික හා මිල ස්ථායීතාව එකක්. දෙවෙනි එක මූල්‍ය පද්ධති ස්ථායීතාව සාක්ෂාත් කර ගැනීම දක්වලා තියෙනවා. එහෙනම් මේ ශ්‍රී ලංකාවේ මුදල් මූල්‍ය හා ගෙවීම් පියවීම් කටයුතු සම්බන්ධයෙන් පරිපාලනය, අධීක්ෂණ බලතල, නියාමන බලතල තියෙන්නේ මහ බැංකුව. ඒ වගේම මහ බැංකුවේ අරමුණු ලෙස දාලා තියෙන්නේ මොකක්ද? අරමුණු වෙන්නේ එහෙම නැත්නම් පරමාර්ථ වෙන්නේ ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවත් සාක්ෂාත් කර ගැනීම. එතකොට ඒක ඔයගොල්ලෝ දන්නවා. ඒක නිසා අපි මේ ගිණුම් කටයුතු සම්බන්ධයෙන් බලද්දී අපි නිකන් කතා කරුවොත් ශ්‍රී ලංකාවේ අපි ගමු යම් රාජ්‍ය ආයතනයක් තියෙනවා නේ. එක්ක පෞද්ගලික ආයතනයක් තියෙනවා. ඒක අරමුණ වෙන්නේ මොකද්ද? ලාභය. හැමෝම එයා ලංකාවයකට කෑ ගහනවා ලාභ නැහැ කියලා. එහෙනම් ඒකේ පරමාර්ථය මොකද්ද? ලාභය. ලාභයක් උපයන්න ඕන. ඊළඟට පෞද්ගලික අපි ගත්තොත් ඕනෑම ආයතනයක් එයාලගේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ඒවා ප්‍රකාශයට පත් කරනවා. බැංකු ගත්තාම එයාලා ප්‍රකාශයට පත් කරනවා අනිකුත් බැංකු. එයාලගේ පරමාර්ථය මොකද්ද? ලාභ ලැබීම. එහෙනම් ලාභ ලැබලා තමන්ගේ ඒ ස්ටේක් හෝල්ඩර්ස්ලට නැත්නම් නේද කොටස්කරුවන්ට ඒ හැම කෙනෙක්ගෙම තම ලාභදායීත්වය වැඩි කිරීම. නමුත් මහ බැංකුවේ ගිණුම් කටයුතු වල සාර්ථකත්වය මනින්නේ ලාභයෙන්ද? නැහැ. මහ බැංකුව තියෙන ලාභ ලබන්න ලැබීමේ ආයතනයක් විදිහට කටයුතු කරන්න නෙමෙයි. එහෙනම් මොකද්ද? එයාලගේ පරමාර්ථය වෙන්නේ ආර්ථික හා මිල ස්ථායීතාව මූල්‍ය පද්ධති ස්ථායීතාවත් සකස් කරගන්න. කියන්නේ ළඟා කරගන්න. ඒකට ගත්තොත් එහෙම ආර්ථික වර්ධන වේගය වැඩි වුණොත් උද්දමන අනුපාතිකයේ පහළ මට්ටමක පවත්වා ගන්න පුළුවන් නම් නේද? ඊළඟට කියන්නේ අපි මිල ස්ථායීතාව පවත්වා ගන්නවා කියන්නේ අපි කියන්නේ උද්දමනයේ පහළ හා ස්ථායී මට්ටමකින් පවත්වා ගැනීම කියලා. ඊළඟට ආර්ථික වර්ධනය වැඩි කර ගැනීම. ඊළඟට එක ආයතනයක්වත් බිඳ නොඇති නේද? පවත්වා ගන්න මේ සමත් වීම අන්න ඒවා තමයි මහ බැංකුවේ සාර්ථකත්වය. එහෙම නැත්නම් මහ බැංකුවේ ලාභ මේ මහ බැංකුව ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මෙච්චර ලාභයක් ලැබුවා කියන එකද නැහැ. ඒක විභාග ප්‍රශ්න වල ඔයාලගෙන් චෙක් කරනවා මොකක් කියලාද මහ බැංකුවේ ලාභ ලැබිය යුතු ආයතනයක් කියලා නේ. මොකද මහ බැංකුවේ මූල්‍ය නීති පන්ති තුලින්ම මහ බැංකුවේ අරමුණු වෙන්නේ ලාභ ලැබීම නෙමෙයි. මොකද්ද? ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වා ගැනීම, මූල්‍ය පද්ධති ස්ථායීතාව ළඟා කර ගැනීම. ඒව සාර්ථක කරගත්තොත් තමයි මහ බැංකුව වඩා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. එහෙම නැතුව මහ බැංකුවේ ශේෂපත්‍රය දිහා බලලා එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශනය දිහා බලලා ඒවායේ තියෙන ප්‍රගතිය මත නෙමෙයි. විශේෂයෙන්ම ලාභදායීත්වය ඉහළ නැංවීම තුලින් නෙමෙයි මහ බැංකුවේ මේ සාර්ථකත්වය මනින්නේ. මේක හොඳට මතක තියාගන්න විභාග ප්‍රශ්නවල ඒක චෙක් කරනවා. එහෙනම් මහ බැංකුවේ අරමුණු විදිහට තියෙන්නේ මොනවද? ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවත්. එහෙම නැතුව කිසිම අවස්ථාවක මහ බැංකුවේ ලාභදායීත්වය නෙමෙයි. හරි. එතකොට ගත්තොත් දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් අවදානම් කළමනාකරණය අතින් ඉහළම තත්ත්වයේ පවතින මූල්‍ය අවදානම සම්බන්ධයෙන් මහ බැංකුව විදිහට සලකන්නේ බ්‍රසීල මහ බැංකුව. ඒ බ්‍රසීල මහ බැංකුවේ තියෙන ඒ ප්‍රකාශනයකට අනුව කියලා තියෙනවා අවුරුදු 10ක් එක දිගට මහ බැංකුව ලාභදායීත්වය ලැබුවත් ඊළඟට එක මාස 3ක එහෙම නැත්නම් අපි හිතමු එක අවුරුද්දක උඩා කියන්නේ 0.0 ගානක අලාභයක් ලැබුවත් අර අවුරුදු 10ම ලාභදායීත්වයට වඩා මහ බැංකුවේ කීර්ති නාමයට රෙපියුටේෂන් එකට බලපාන්නේ මොකද්ද? අර මාස 3 අලාභය. නමුත් එයාලා එතනින් ඔප්පු කරනවා. නමුත් ඒක නෙමෙයි වෙන්න ඕන මහ බැංකුවේ ලාභදායීත්වය නෙමෙයි මහ බැංකුවේ සාර්ථකත්වය මනින්නේ මොකක් මතද? ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවත් ඇති කර ගැනීම කියලා. හරි. එහෙනම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේක තමයි
ව්‍යවස්ථාපිත පරමාර්ථයන් නිසා වෙනත් පෞද්ගලික හා රාජ්‍ය ආයතන වලින් මහ බැංකුව වෙනස්. එහෙනම් අනෙකුත් රාජ්‍ය ආයතනයක් හෝ පෞද්ගලික ආයතනයක තියෙන අරමුණු ගත්තාම එයාගේ ලාභදායීත්වයේ තුලින් තමයි අනිත් ඒවා කරන්නේ. නමුත් මහ බැංකුව පිළිටවලා තියෙන මුදල් නීති පන්ති තුලින් ඒ ව්‍යවස්ථාපිත පරමාර්ථය වෙන්නේ මහ බැංකුවේ අරමුණු ළඟා කර ගැනීම මිසක් ලාභ ලැබීම නෙවෙයි. තේරෙන්නද කියලා මම හිතනවා. අනිත් අතට දැන් මහ බැංකුව ලාභය මත තමන්ගේ සාර්ථකත්වය පෙන්නනවා නම් ඒක හරිම අපි කියනවා අසාධාරණයි, අන්ෆෙයා කියලා. මොකද හේතුව? මහ බැංකුවට ලාභ පෙන්වන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. මොකද හේතුව? පොලී අනුපාතික, විනිමය අනුපාතික තීරණය කිරීමේ අධිකාරී බලය තියෙන්නේ කාටද? මහ බැංකුවට. අපි හිතමු උදාහරණයක් විදිහට මහ බැංකුව වෙළඳපළට ද්‍රවශීලතාව සපයලා තිබුණා. ඒ කියන්නේ ප්‍රතිවිකුණුම්ද ප්‍රතිමිලදී ගැනුම්ද කවුරු හරි උත්තරය දෙන්න ටක් ගාලා මහ බැංකුව වෙළඳපළට ද්‍රවශීලතාව සපයලා තියෙනවා. ප්‍රතිමිලදී ගැනුම්ද ප්‍රතිවිකුණුම්ද? කවුරු හරි කියන්න උත්තරේ? ප්‍රතිමිලදී ගැනුම්. අයියෙන් කියන්නේ ඕවට අක්ගාලා මේ කියන්න පුළුවන් වෙන්න ඕන. මහ බැංකුව වෙළඳපළට ද්‍රවශීලතාව සපයලා තියෙනවා. ඒක ප්‍රතිමිලදී ගැනුම්ද ප්‍රතිවිකුණුම්ද? ප්‍රතිමිලදී ගැනුම්. ප්‍රතිමිලදී ගැනුම්. ආයෙ හිතන්න අපි වෙළඳපළට හොඳටම හරිද උත්තරේ? වෙළඳපළට ද්‍රවශීලතාව සපයලා තියෙනවා. ප්‍රතිමිලදී ගැනුම්ද වෙන්නේ? මොකද්ද ප්‍රතිමිලදී ගැනුම් කියලා කියන්නේ? මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම් පත්‍ර නිකුත් කරනවා. නිකුත් කරපුවාම වෙළඳපළට ඒක නිකුත් වුණාම වෙළඳපළේ තියෙන ද්‍රවශීලතාව කොහාට දෙන්නේ? මහ බැංකුවට. එහෙනම් ප්‍රතිමිලදී ගැනුම් තුලින් මොකද්ද වෙන්නේ? වෙළඳපළේ ද්‍රවශීලතාව අවශෝෂණය කර ගැනීම. හොඳට හිතන්න. ප්‍රතිමිලදී ගැනුම් කියන්නේ මහ බැංකුව සුරැකුම් පත්‍ර නිකුත් කරනවා වෙළඳපළට. වෙළඳපළ මොකද කරන්නේ? ඒ සුරැකුම් පත්වල ආයෝජනය කරනවා. එහෙනම් ඒ ආයෝජනය කරපුවාම ඒ මුදල් එන්නේ කොහාටද? මහ බැංකුවට. එතකොට වෙළඳපළෙන් අඩු වෙනවා. හොඳට මතක තියාගන්න. ප්‍රතිවිකුණුම් කියන්නේ මොකද්ද? අර විකුණපු සුරැකුම් පත්‍ර භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර. මහ බැංකු සුරැකුම් පත්‍ර නැවත මිලට ගන්න බෑ. හරි භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර මහ බැංකුව නැවත මිලට අරගෙන මුදල් දෙනවා වෙළඳපළට. ශේෂ පත්‍රය තුලින් කිව්වොත් එහෙම මහ බැංකුවේ වගකීම් අඩු වෙනවා. එහෙනම් වගකීම් අඩු වෙනවා කියන්නේ වත්කම් වැඩි වීම හා සමානයි. ඒක නිසා මුදල් සැපයීම වැඩි වෙනවා. එහෙනම් වෙළඳපළට ද්‍රවශීලතාව මහ බැංකුව සැපයන්නේ මොකෙන්ද? හොඳට මතක තියාගන්න ඕන. ප්‍රතිවිකුණුම් තුලින් කියලා. ප්‍රතිවිකුණුම්. හරි. එහෙනම් අපි හිතමු මහ බැංකුව ප්‍රතිවිකුණුම් කරලා තිබුණා. දැන් මේ පොලී අනුපාතික තීරණය කිරීමේ අධිකාරී බලය තියෙන්නේ මහ බැංකුව. ප්‍රතිවිකුණුම් කියන්නේ වෙළඳපළට ණය දීලා. එහෙනම් මහ බැංකුව තමයි පොලී අනුපාතික තීරණය කරන්නේ. එහෙනම් පොලී අනුපාතික වැඩි වෙන්න ආරිනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? මහ බැංකුවේ පොලී ආදායම් වැඩි වෙනවා. එහෙනම් මහ බැංකුවට පුළුවන් ලාභදායීත්වය වැඩි කරලා පෙන්නන්න. ලාභදායීත්වය වැඩි කරලා පෙන්නන්න. එහෙනම් මේ පොලී අනුපාතික තීරණය කිරීමේ අධිකාරී බලය මහ බැංකුවේ තියාගෙන මහ බැංකුවේ ලාභදායීත්වය ගැන කතා කිරීම සුදුසු නැහැ. මහ බැංකුවට පුළුවන් ලාභයෙන් නම් මහ බැංකුවේ සාර්ථකත්වය මනින්නේ පොලී අනුපාතික ප්‍රතිවිකුණුම් වැඩි වෙලා
තියෙන අවස්ථාවක වැඩි කරලා ප්‍රතිමිලදී ගැනුම් කරලා තියෙන වෙලාවක ඒකට පිරිවැය වෙන්නේ ඒක නිසා අඩු කරලා පොලි අනුපාතික ලාභදායීත්වය වැඩි කරගන්න. එහෙනම් එතනදී ඒක අන්ෆෙයා අසාධාරණයි මහ බැංකුවට. එතකොට ඒ විදිහට තමන්ම පොලි අනුපාතික තීරණය කරන්න තියෙන බලය තියෙනකොට ලාභදායීත්වය තුලින් මැනීමේක සාර්ථකයි. ඊළඟට විනිමය අනුපාතිකය. බලන්න විනිමය අනුපාතිකයේ තීරණය කිරීමේ අධිකාරී බලය තියෙන්නේ කාටද? මහ බැංකුවට. එහෙනම් අපි හිතමු දැන් මහ බැංකුවේ ශේෂපත්‍රය තුල තියෙනවා විදේශ වත්කම්. නේ අපි දන්නවා නිල සංචිත කළමනාකරණය කිරීම නිසා අපිට මහ බැංකුවට ඇති වෙනවා මොනවද? විදේශීය වත්කම්. එහෙනම් ඒවා තියෙනකොට මොකද්ද කරන්න පුළුවන්? ඒකට ඒක අපි සටහන් කරන්නේ වසර අවසානයේදී මොන වටිනාකමෙන්ද? රුපියල් වලට පරිවර්තනය කළා. රුපියල් වලට කන්වර්ට් කරලා. එහෙනම් එහෙම අවස්ථාවක අපේ වත්කම් වැඩි කරලා පෙන්නලා. හරි. ඒකට ජනවාරි 1 වෙනිදා තිබුණාට වඩා දෙසැම්බර් 31 වෙනිදා වැඩියෙන් පෙන්නලා රුපියල් වටිනාකමෙන් අපිට පුළුවන් මේ ශේෂපත්‍රයේ සටහන ඒ වෙනස සටහන් වෙන්නේ ලාභයේ විදියට කොහෙද? ආදායම් ප්‍රකාශය. එහෙනම් අපිට පුළුවන් ආදායම වැඩි කරලා පෙන්නන්න. එහෙනම් විනිමය අනුපාතිකය තීරණය කිරීමේ අධිකාරී බලය තියෙන්නේ මහ බැංකුවට නම් මහ බැංකුවට පුළුවන් Tamanගේ වත්කම් ප්‍රතිආගමනය කරනකොට වැඩි විනිමය අනුපාතිකයක් එදාට තීරණය වෙන්න ඇරලා මොකද්ද කරන්නේ? Tamanගේ ලාභ වැඩියෙන් පෙන්වන්න පුළුවන්. එහෙනම් මේ පොලි අනුපාතික හා විනිමය අනුපාතික තීරණය කිරීමේ අධිකාරී බලය මහ බැංකුවට තියෙන නිසා ඒ අයට පුළුවන් මොකද්ද? ලාභ අධිජනනය වීමට ඉඩ අරින්න. එතකොට බලන්නේ මේ මහ බැංකුවේ ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය පද්ධති ස්ථායීතාවත් ගැන නෙමෙයි මහ බැංකුවේ ලාභ ජනනය කිරීම ගැන. එහෙනම් එතකොට පුළුවන් පොලි අනුපාතික අඩු වැඩි කරලා විනිමය අනුපාතිකය වැඩි වෙන්න ඇරලා ලාභ ජනනය කරා. ඒක කාට හරි නොතේරෙන කෙනෙක් ඉන්නවද? නැවත පැහැදිලි කරන්න ඕනට තේරෙනවා. නැවත පැහැදිලි කරන්න නේද? හරි. දැන් අපි හිතමු දැන් එහෙනම් මෙතනදී කෙටියෙන්ම කියන්නේ මොකද්ද? පොලි අනුපාතික විනිමය අනුපාතික තීරණය කිරීමේ අධිකාරී බලය මහ බැංකුවට තියෙනවා. හරි. මහ බැංකුවට තියෙනවා. එතකොට අපි ගත්තොත් මෙහෙම ගමු උදාහරණයක් විදිහට බෝඩ් එකේ අපි ගමු. ඔන්න මහ බැංකුවේ ශේෂපත්‍රයේ තුල මේ පැත්තේ අපි කියමු වත්කම් කියලා. වත්කම් මේ පැත්තේ වගකීම්. ඔන්න පොලි අනුපාතික එක්ක බැලුවොත් අපිට තියෙන වත්කම් යටතේ රිවර්ස් රිපෝ මොනවද? ප්‍රතිවිකුණු මේ පැත්තේ තියෙනවා රිපෝ මොනවද? ප්‍රති මිලදී ගැනීම. දැන් එහෙනම් මේකෙන් මොකද්ද කරලා තියෙන්නේ? ප්‍රතිවිකුණුම් තුලින් වෙළඳපොළට ණය දීලා මහ බැංකුව වෙළඳපොළට ණය දීලා. එහෙනම් ණය දෙන්නේ නිකන්ද? නැහැ. පොලි අනුපාතිකයක් මත. ඔයාලා ගත්තොත් නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් කියලා දැන් 4.5යි 5.5. එහෙනම් ණය දෙනකොට 5.5ක් අය කරනවා. ඊළඟට ප්‍රතිවිකුණුම් වලදී ඊට වඩා වෙනස්. නමුත් පොලි අනුපාතික අය කරනවා. ඒක වෙන්දේශ ක්‍රමයට තීරණය. එහෙනම් මොකද්ද වෙන්න ඕන? මහ බැංකුව තමන්ගේ ලාභය ආදායම් ප්‍රකාශනයේ තුල මොනවද? පොලි ආදායම් කියලා පෙන්වන්න නම් අපිට පුළුවන් පොලි අනුපාතික වැඩි කරන්න වෙළඳපොළේ. පොලි අනුපාතික වැඩි කරුවොත් මොකද්ද වෙන්නේ? නිකම්ම
ප්‍රතිවිකුණුම් අනුපාතික, නිත්‍ය ණය පහසුකම් අනුපාතික වල පොලි අනුපාතික ඉහළ යනවා. ඉහළ ගියොත් වෙන්නේ මොකද්ද? මහ බැංකුවේ පොලි ආදායම වැඩි කරනවා. එහෙනම් මහ බැංකුව ලාභ ලබන්න උත්සාහ කරනවා නම් ඔන්න මහ බැංකුවට කරන්න පුළුවන් අවසාන වෙනකොට කොහොම හරි කරලා පොලි අනුපාතික වැඩි කරනවා. අවසානයේ නෙමෙයි අපි හිතුව අවුරුදු පුරාම වැඩි කරනවා. පුළුවන් ප්‍රතිවිකුණුම් නම් වැඩි තියෙනවා. අපි හිතමු වෙළඳපොලේ ද්‍රවශීලතාව වැඩි නිසා ප්‍රතිමිලදී ගැනුම් කරලා තියෙන්නේ කියලා. එහෙනම් මොකද ප්‍රතිමිලදී ගැනුම් කියන්නේ? මහ බැංකුව සුරැකුම් පත්‍ර විකුණලා මේ වෙළඳපොලේ ණය අර ගැනීම හා සමානයි ද්‍රවශීලතාව අවශෝෂණය කරගන්න. එහෙනම් වෙළඳපොලට ගෙවන්න ඕන මොනවද? පොලි. මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටයි මේක කරන්නේ. එහෙනම් පොලි ගෙවන්න. එහෙනම් පොලි ගෙවනවා කියන්නේ මහ බැංකුවේ මේ මිලදී ගැනුම් වලට පොලි ගෙවනවා කියන්නේ වියදම. එහෙනම් මහ බැංකුවේ මේ ආදායම් ප්‍රකාශනය තුල පොලි වියදම් කියලා තියෙන්න පුළුවන්. එහෙනම් මේ පොලි වියදම් අඩු කරන්න පුළුවන් ප්‍රතිමිලදී ගැනුම් වැඩි අවස්ථාවක පොලි අනුපාතික අඩු කරනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? එහෙනම් පොලි වියදමුත් අඩු වෙනවා. එහෙනම් ලාභදායීත්වය පෙන්වනවා. එහෙනම් මේ පොලි අනුපාතික තීරණය කිරීමේ අධිකාරී බලය මහ බැංකුව සතු වන නිසා පොලි අනුපාතික ප්‍රතිවිකුණුම් වැඩි අවස්ථාවක පොලි අනුපාතික වැඩි කරලා ප්‍රතිමිලදී ගැනුම් වැඩි අවස්ථාවක මේ පොලි අනුපාතික අඩු කරලා මහ බැංකුවට පුළුවන් ලාභ ජනනය කරන්න. එහෙනම් ඒ අධිකාරී බලයම තියෙනවා මහ බැංකුවට. එහෙනම් එහෙම අවස්ථාවක මහ බැංකුවේ සාර්ථකත්වය ලාභදායීත්වය තුලින් මැනීම පුළුවන්ද කරන්න බෑ. අන්න එක. දෙක ගත්තොත් අපි කිව්වා මොකද්ද? විනිමය අනුපාතික තීරණය කිරීමේ අධිකාරී බලය මහ බැංකුවට තියෙනවා. එහෙනම් මහ බැංකුවේ තියෙන වැඩිපුර විදේශීය වත්කම් සංචිතය යටතේ අපි දන්නවා අපි කියනවා net foreign assets කියලා. එතකොට ගත්තොත් එimhe සුද්ධ විදේශීය වත්කම් කියලා ඔන්න වර්ෂ මුල මෙන්න වර්ෂ අග. එහෙම ගත්තොත් ඔන්න මෙතන තිබුණේ අපි හිතමු බිලියන 6.5. හරි. එතකොට මේ අපි මෙහෙම ගමු 6යි අවුරුද්ද මුල තිබුණේ 6.5. එතකොට ඒක වැඩි කිරීම අපි හිතමු අනුපාතිකය 180 තිබුණා නම් ඔන්න මේක වැඩි කිරීම මේ අනුපාතිකයෙන් අපි රුපියල් වටිනාකම දානවා. 12.31 තියෙනවා. අපි හිතමු අපිට තියෙන්නේ 6යි. හරිනම් සංචිත අඩු වෙලා. නමුත් අපිට පුළුවන් මේක ඕන විනිමය අනුපාතිකයේ වැඩි වෙන්න ඇරලා 195 ගානේ දාන්න. දාලා මෙතෙන්ට ගන්න. එහෙනම් අපි හිතමු මේ දෙකෙන් එන්නේ ලාභයක් කියලා. මේ වෙනස. එහෙනම් මේ වෙනස කොහෙද සටහන් වෙන්නේ? ආදායම් ප්‍රකාශනයේ විදේශ විනිමය ප්‍රත්‍යාගණන ලාභය කියලා සටහන්. එහෙනම් අපිට පුළුවන් විනිමය අනුපාතිකයක් මහ බැංකුවට පුළුවන් තමන්ට වාසිදායක ලෙස තීරණය වෙන්න ඇරලා විනිමය අනුපාතිකය අවප්‍රමාණය කරලා වැඩි කරලා පුළුවන් රුපියල් වටිනාකම වැඩි කිරීම තුලින් මොකද්ද වෙන්නේ? ලාභ පෙන්වන්න. අන්න ඒක නිසා අපි කියනවා මොකක් කියලාද? මහ බැංකුවට විනිමය අනුපාතික හා පොලි අනුපාතික තීරණය කිරීමේ අධිකාරී බලය තියෙන නිසා මහ බැංකුවට පුළුවන් තමන්ගේ ලාභ වැඩි කරලා පෙන්නන්න. එහෙනම් එහෙම අවස්ථාවක පුළුවන් ද මහ බැංකුව ලාභ ලැබිය යුතුයි කියන තර්කය කරන්න බෑ. එහෙනම් අපිට අවස්ථා දෙකක් තියෙනවා. එකක් මූල්‍ය නීති පන්ති තුලින්ම මහ බැංකුවේ අරමුණු වෙන්නේ ආර්ථික හා මිල ස්ථායීතාව ළඟා කර ගැනීමත් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සාක්ෂාත් කර ගැනීමත්. එහෙම නැතුව ලාභදායීත්වය නෙමෙයි. ඒක නිසා අනෙකුත් ආයතන වගේ ලාභයේ පසුපස දුවන්න මහ බැංකුවට බෑ. දෙවෙනි කරුණ මොකද්ද? ප්‍රධාන කරුණු දෙක අතරින් මහ බැංකුවට පොලි අනුපාතික හා විනිමය අනුපාතික තීරණය කිරීමේ අධිකාරී බලය තියෙනවා. එහෙනම් ඒ ඔස්සේ මහ බැංකුවට පුළුවන් තමන්ගේ ලාභ
වැඩි වෙන විදිහට මේ පොලී අනුපාතික හා විනිමය අනුපාතික තීරණය කරන්න. ඒ තුලින් ලාභ වැඩි කරලා පෙන්වන්න පුළුවන්. එහෙනම් ඒක නිසාත් මහ බැංකුවට ලාභ ජනනය කිරීම තුලින් සාර්ථකත්වය මනින්නේ. එහෙම වුණොත් එහෙනම් මොකද්ද වෙන්නේ? මහ බැංකුව මේ මහ බැංකුවේ පරමාර්ථ අමතක කරලා මේ විදිහට ලාභ ලබන්න උත්සාහ කරනවා. තේරුණාද එතකොට? තේරුණාද? තේරුණාද? ඒ දෙක තේරුණා. ඔව්. හරි. එහෙනම් අපිට දැන් අපි එහෙනම් දන්නා මූල නීති පන්ති තුලින්ම මේ විදිහට ක්‍රියා කරන්න මහ බැංකුවට තියෙනවා. එහෙනම් මහ බැංකුවේ පරමාර්ථ ළඟා කර ගැනීම මිසක් ලාභ පසුපස දිව යන්න මහ බැංකුවට අවශ්‍ය නැහැ කියන එක. හරි. එතකොට මේ අපි කමිටු කීපයක්ම ඉදිරියේදී මහ බැංකුවේ තියෙන කමිටු ගැන අපි ඉගෙන ගන්න ඕන. නමුත් මම මෙතනදී ප්‍රධාන කමිටු දෙකක් මුදල් මණ්ඩල උපදේශන කමිටු විදිහට මුදල් මණ්ඩල මට්ටමින් මුදල් මණ්ඩලයට උපදෙස් දෙන්න තියෙන කමිටු දෙකක් මෙතනදී තෝරගත්තා. ගිණුම් කරන හා මූල්‍ය එතන අකුරු හදාගන්න සම්බන්ධයෙන් වන කමිටු. ගිණුම් කරන සහ මූල්‍ය සම්බන්ධයෙන් වන කමිටු දෙකක් තියෙනවා. මොනිටරි බෝඩ් ඇඩ්වයිසරි ඔඩිට් කමිටි අනිත් එක බෝඩ් රිස්ක් ඕවර්සයිට් කමිටි කියලා. අපි ගත්තොත් මුදල් මණ්ඩල උපදේශන විධාන නෙමෙයි විගණන කමිටුව. හරි හදාගන්න මුදල් මණ්ඩල උපදේශන විගණන කමිටුව කියලා. මොනිටරි බෝඩ් ඇඩ්වයිසරි ඔඩිට් කමිටි. හරි. එහෙනම් මේකත් මුදල් මණ්ඩලයේ අනු කමිටුවක්. අනු කමිටු දෙකයි තියෙන්නේ. එහෙනම් ඒ දෙකෙන් එකක් මුදල් මණ්ඩල අනු කමිටු දෙකයි තියෙන්නේ. ඒ දෙකෙන් එකක් තමයි මේ මුදල් මණ්ඩල උපදේශන විගණන කමිටුව. එහෙනම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වාර්තාකරණය කියන්නේ මේ ගිණුම් සකස් කිරීම, අභ්‍යන්තර පරිපාලනය, අභ්‍යන්තර පාලනය, අභ්‍යන්තර විගණනය, බාහිර විගණනය කියන කරුණු. එහෙනම් මහ බැංකුවේ මූල්‍ය වාර්තාකරණය, අභ්‍යන්තර පාලනය, අභ්‍යන්තර විගණනය හා බාහිර විගණනය සම්බන්ධයෙන් තමයි කටයුතු කරන්නේ. නමුත් මුදල් මණ්ඩලය විසින් වෙනත් ඔය පවරපු කාර්යයන් තියෙනවා නම් ඒවා සම්බන්ධයෙන්ුත් උපදේශ ලබා දීම මේකෙදි කෙරේ. ඒත් අවුරුද්දකට 6 පාරක්වත් අඩුම තරමින් මේක රැස් වෙන්න ඕන. ඊට වඩා වැඩි වෙන්න පුළුවන් ඒ පවරන කාර්යයන් ඒ වගේ තිබුණොත්. මෙහි සභාපති ලෙස කටයුතු කරන්නේ කවුද? මුදල් මණ්ඩලයට පත් කරන ලද මුදල් මණ්ඩලයට පත් කරන සමාජිකයින් කී දෙනාද? කවුරු හරි කියන්න. මුදල් මණ්ඩලයට පත් කරන සමාජිකයින් කී දෙනාද? කී දෙනාද? කවුරු හරි කියන්න. 5 දෙනයි. කීයද? වැරදුනාට කමක් නැහැ කියන්නේ. 5ක් ඉන්නවා 3ක්. සමාජිකයින් 5 දෙනෙක් ඉන්නවා 3 දෙනෙක් පත් කරපු අය. හරියටම හරි උත්තරේ මුදල් මණ්ඩල සමාජිකයින් 5 දෙනයි. ඒකෙන් දෙන්නෙක් ඇරෙනවා. කවුද? මහ බැංකු අධිපතිවරයයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඒ දෙන්න ඇරෙන්න අනිත් අය පත් කළ සමාජිකයි. එයාලා ස්වාධීන සමාජිකයන් කියලා නම් කරන්නේ එයාලා පත් කළ සමාජිකයන්. එහෙනම් මේ පත් කළ සමාජිකයින් 3 දෙනා අතරින් මේ එක්කෙනෙක් වෙනවා මෙහි සභාපති විදිහට කටයුතු කරනවා මුදල් මණ්ඩල උපදේශන විගණන කමිටුවේ. වර්තමානයේදී ආචාර්ය රාණි ජය මහත්මිය තමයි මේකේ සභාපති විදිහට කටයුතු කරන්නේ. එතකොට අනිත් දෙන්න සමාජිකයින් 3 දෙනෙක් තමයි මේකේ ඉන්නේ. අනිත් 2 දෙනා කියලා හදාගන්න. අතර සෙසු සමාජිකයින් 2 දෙනා
ලෙස බාහිර විගණන වෘත්තිකයින් දෙදෙනෙකු කටයුතු කරනවා. මොකද ඒකේ ඒ ක්ෂේත්‍රයේ පිළිබඳ දැනුමක් තියෙන අය ඉන්න ඕන. ඒක නිසා මොනවද මේ වර්තමානයේදීත් ඉන්නවා දෙන්නෙක් සමාජිකයින් ඒ බාහිර විගණන වෘත්තිකයින් දෙන්නෙක්. එහෙනම් මේකේ සභාපතිනිය ඊළඟට බාහිර විගණන වෘත්තිකයින් දෙදෙනෙක් ඉන්නවා මෙහි සමාජිකයින් විදිහට. ඒකට තීරණ ගන්නකොට ඉන්න ඕන ඔයගොල්ලන්ට මේකේ ආව මැසේජ් එකක් can't connect to the server කියලා. ඔයාලට ඇහෙනවද මාව? ඔයගොල්ලන්ට ඇහෙනවද මාව? ඇහෙනවනේ. හරි. එහෙනම් ඒක වැරදි මැසේජ් එක. එහෙනම් සමාජිකයින් 3 දෙනයි තීරණ ගන්න දෙන්නෙක්ගේ ඡන්දය අවශ්‍යයි. එතකොට ඒ විදිහට ගත්තාම සමාජිකයින් 3 දෙනයි තීරණ ගන්න දෙන්නෙක්ගේ ඉච්චර වලට ඉන් ඩීටේල් අවශ්‍ය නැහැ. නමුත් මේකේ මම කියලා තිනවා සභාපති ලෙස මුදල් මණ්ඩලයට පත් කරන සමාජිකයෙකු ක්‍රියා කරන අතර සෙසු සමාජිකයින් දෙදෙනා ලෙස බාහිර විගණන වෘත්තිකයින් දෙදෙනෙකු කටයුතු කරනවා. හරි. එහෙනම් මේ මුදල් මණ්ඩල උපදේශන විගණන කමිටුව තුලින් මොකද්ද වෙන්නේ? මූල්‍ය වාර්තාකරණය, අභ්‍යන්තර පාලනය, අභ්‍යන්තර විගණනය, බාහිර විගණනය සහ මුදල් මණ්ඩලයේ විසින් වෙනත් පැවරූ කාර්යයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් මහ බැංකුව මේ මුදල් මණ්ඩලයට උපදේශන ලබා දීම සිදු කරනවා. අපි හිතමු ගිණුම් වාර්තා සකස් කරලා තියෙනවා. එහෙනම් ඒ බාහිර විගණකයින්, අභ්‍යන්තර විගණකයින් ඔක්කොම ඉදිරියේ මේකේ එකේ ඒ දීලා තියෙන නිර්දේශ මත පිළිබඳව මෙතනදී ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරලා ඒවට මහ බැංකුවේ උත්තර මොනවද? විගණකයින්ගේ ප්‍රතිචාර මොනවද? ඒවා කියලා ඒවා ෆයිනලයිස් කරන්න. ඒ කියන්නේ අපි එතනද කියනවා මේ මුදල් මණ්ඩල උපදේශන විගණන කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරනවා. නිර්දේශ ඉදිරිපත් කරනවා. කාටද? මුදල් මණ්ඩලයට. එහෙනම් ඒ අනුව තමයි මුදල් මණ්ඩලයෙන් තීරණ ගන්න මේ මූල්‍ය වාර්තා සම්බන්ධයෙන්. අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන්. අභ්‍යන්තර විගණන සම්බන්ධයෙන්, බාහිර විගණන සම්බන්ධයෙන් හැම දෙයක් සම්බන්ධයෙන්ම මේක තුල සාකච්ඡා කරලා තීරණ අරගෙන ඒවා මුදල් මණ්ඩලයට නිර්දේශ කරනවා. මුදල් මණ්ඩලයට තමයි තීරණ ගැනීමේ බලය තියෙන්නේ. මෙයාලා කරන්නේ නිර්දේශ කිරීම පමණයි. හරි, recommendations කරනවා. approval සම්බ වෙන්නේ මුදල් මණ්ඩලයෙන්. හරි නේද? හරි. එහෙනම් ඊළඟට තියෙනවා අපිට මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුව. හරි, බ්‍රොක් කියලා කියනවා Monetary Board Risk Oversight Committee. හරි, Monetary Board Risk Oversight Committee. එහෙනම් මුදල් මණ්ඩලයේ විසින් පත් කරන ලද අනු කමිටු දෙකෙන් එකක් මේක. මේ තුලින් මහ බැංකුවේ සමස්ත අවදානම් කළමනාකරණය හා අනුකූලතා කාර්ය. එහෙනම් අපි ගත්තොත් overall risk management and compliance කියන එකයි මේකේ අදහස් කරන්නේ. මොකද්ද? overall risk management and compliance. සමස්ත අවදානම් කළමනාකරණය. ඒකෙදි මූල්‍ය අවදානම මූල්‍ය නොවන අවදානම් කියන දෙකම සම්බන්ධේනුත් ඊළඟට ඔය නීති අනුකූලතා කාර්යයන් සම්බන්ධේනුත් අධීක්ෂණය කිරීම කෙරෙනවා. එහෙනම් මෙතනදිත් කරන්නේ ඕවර්සී කරනවා. ඕවර්සී කරනවා ඒකයි අධීක්ෂණය කියන්නේ. කියලා අර වගේම මොකද්ද කරන්නේ? ඒවා සම්බන්ධයෙන් නිර්දේශ කරනවා. recommendations දෙනවා. කාටද? මුදල් මණ්ඩලය. දැන් මුදල් මණ්ඩලය තමයි ඒවා සම්බන්ධයෙන් තීරණ ගන්න. approval දෙන්නේ මොකෙන්ද? approval එක දෙන්නේ මුදල් මණ්ඩලය. හරි. තේරුණා නේද? මුදල් මණ්ඩලයෙන් මේක අනුමත කරා. නමුත් කමිටුව තුලින් මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුව තුලින් කරන්නේ මොකද්ද? ඒවා ඕසී කරලා රෙකමන්ඩ් කරනවා. ඒවා අධීක්ෂණය කරලා නිර්දේශ කරනවා. හරි. එහෙනම් මහ බැංකුවේ අවදානම් කළමනාකරණය හා අනුකූලතා කාර්යයන් සඳහා පුළුල් උපාය මාර්ග හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ වගකීම
මේ කමිටුවට බාර වෙනවා. එහෙනම් මහ බැංකුවේ අවදානම් කළමනාකරණයත් අනුකූලතාකාරයන් සඳහා පුළුල් උපාය මාර්ග හා ප්‍රතිපත්ති සම්පාදනය. එහෙනම් ඒවා ගත්තාම මොනවද අපේ උපාය මාර්ග කියලා. හරි? එතකොට ගයිඩ්ලයින්ස් මොනවද කියන එක බලන්න. ඒවට ඒ පොලිසි මොනවද ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ වගකීම මේ කමිටුව බාරගත යුතු අතර අවදානම් කළමනාකරණය පිළිබඳ සහතික වීමක් මුදල් මණ්ඩලය වෙත ලබා දීමට කටයුතු කරයි. එනම් මේ අපි ගත්තොත් ඉහළම අවදානම්, මධ්‍යම ප්‍රමාණයේ අවදානම්, පහළ අවදානම් ඒ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ඒවා. ඊළඟට මූල්‍ය අවදානම සම්බන්ධයෙන් ඉතා හොඳින් මහ බැංකුව තුල ක්‍රියාත්මක වෙනවා කියලා තීරණය කරන්නේ වෙනවා කියලා තීරණය කරලා සහතික වීමක් කරලා ඒ රෙකමෙන්ඩේෂන්ස් මුදල් මණ්ඩලයට ලබා දෙනවා. හරි? දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් මෙතනදී අවදානම් ගැන කතා කරනකොට මේ කියනවා අපි රිස්ක් ඇපටයිට් කියලා කියනවා. ඒ කියන්නේ මහ බැංකුව කොච්චර අවදානමක් බාර ගන්න සූදානම්. ඒ කියන්නේ මහ බැංකුවේ ළඟා කරගන්න යන අරමුණු වලට සාපේක්ෂව අපි යම්කිසි අවදානමක් ගන්න වෙනවා. එහෙනම් ඒ අවදානමට අපි කියනවා රිස්ක් ඇපටයිට් කියලා. ඒක තීරණය කරන්න මුදල් මණ්ඩලයට සහතික වීම නිර්දේශ කරන්නේ කවුද? මේ බ්‍රොක් එක. ඊළඟට යම් deviations එහෙම නැත්නම් අපි කියනවා risk tolerance කියලා. ඒකෙන් පොඩ්ඩක් අපි හිතමු අංකයක් ගත්තොත් 3 නම් අපි 3.5 වෙනකන් යන්න දෙනවා. ඒ කියන්නේ tolerance level එක. අන්න ඒවා පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන්නේ මේ බ්‍රොක් එක. කරන්නේ කාටද? මුදල් මණ්ඩලය. ඊට පස්සේ මුදල් මණ්ඩලය ඒවා ගැන සාකච්ඡා කරලා අනුමත කරනවා. එහෙනම් සභාපතිත්වය අර වගේම මුදල් මණ්ඩලය විසින් නම් කරන ස්වාධීන මුදල් මණ්ඩල සමාජය. හැබැයි මේ ඒ මොනිටරි බෝඩ් ඔඩිට් ඇඩ්වයිසරි ඔඩිට් කමිටි එකේ බ්‍රොක් එකේ ඒ දෙන්නම එක සමාජිකයෙක් වෙන්න බෑ. දෙන්නෙක් වෙන්න ඕන. දැන් සමාජිකයින් 3 දෙනාගෙන් එක්කෙනෙක් යනවා AC එකට අනිත් එක්කෙනා එනවා බ්‍රොක් එකට. ඒකයි එතනින් අදහස් කරන්නේ. එහෙනම් සභාපතිත්වයේ මුදල් මණ්ඩලය විසින් නම් කරන ස්වාධීන මුදල් මණ්ඩල සමාජිකයෙකු විසින් හොබවන අතර මේ වර්තමානයේදී සංජීව ජයවර්ධන මහත්මයා තමයි එහි සභාපතිත්වය උසුලන්නේ. එහින අතර තවත් සමාජිකයින් දෙදෙනෙකුගෙන් සමන්විත වෙනවා. හරි? එම දෙදෙනා ස්වාධීන අවදානම් කළමනාකාරීත්ව විෂයෙහි නිපුණ බාහිර පුද්ගලයන් එතනත් බායන්න හදාගන්න මේ බාහිර කියන එක අර වැරදි විදිහට නිකම් බායන්න තියෙන්න ඕන බාහිර පුද්ගලයන් දෙදෙනෙකු. එතකොට අවදානම් කළමනාකාරීත්වය පිළිබඳ නිපුණ දෙන්නෙක් වෙන්න ඕන මේ බාහිර සමාජිකයින් දෙදෙනා. හරි? එහෙනම් අපි දැන් දන්නවා මොනිට් MBAAC එකයි බ්‍රොක් එකයි සම්බන්ධයි. ඒ පිළිබඳව ගැටලු තියෙනවද? හරි, ඒ පිළිබඳව ගැටලු තියෙනවද කාටවත්? නෑ. එහෙනම් අපිට පුළුවන් ඊළඟ එකට යන්න. එතකොට අපි ගත්තොත් මේ 37 කියලා මේ දාලා තියෙන්නේ මූල්‍ය නීති පනතේ අදාළ වගන්ති. ඒ වගන්ති මතක තියාගන්න ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම මෙතන දාලා තියෙන 37 වෙනි වගන්ති අනුව අපි මේ විදිහට සකස් කරන අපි මේ ගිණුම් මහ බැංකුවේ ගිණුම් සම්බන්ධයෙන් කතා කරන්නේ. එහෙනම් ඉස්සලා කිව්වේ ඒකට අදාළ වෙන දේවල්. ඒ කියන්නේ මහ බැංකුව ලාභ ලැබිය යුතු ආයතනයක් නොවේ. ඒකට ප්‍රමුඛත්වය දෙන්නේ නැහැ කිව්වා. මොකද හේතුව අර පරමාර්ථ දෙකයි ඊළඟට පොලි අනුපාතික සහ විනිමය අනුපාතික තීරණය කිරීමේ අධිකාරී බලයත් ඔබවන්නේ මහ බැංකුව. ඒක නිසා ලාභදායීත්වය ඔස්සේ කටයුතු කරන්න බැහැ කියලා කිව්වා. ඊළඟට අපි කිව්වා මේ සම්බන්ධයෙන් මේ ගිණුම් කටයුතු සහ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් තියෙන මේ ගිණුම් වලටම සම්බන්ධයි. ඒක නිසා මේ කමිටු දෙක ගැන අපි කතා කරා. ඊළඟට අපි කියනවා මේ මූල්‍ය ගිණුම් සම්බන්ධයෙන් ගත්තහම අදාළ වෙන
මූල්‍ය වර්ෂය වන්නේ ෆයිනෑන්ෂල් ඉයර් එක කියන එක. අදාළ මූල්‍ය වර්ෂය වන්නේ ජනවාරි වලින් පටන් අරගෙන දෙසැම්බර් වලින් අවසන් වන කැලෙන්ඩර් වර්ෂය. එහෙනම් අදාළ වන මූල්‍ය වර්ෂය වන්නේ ජනවාරි සිට ජනවාරි 1 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා වන කැලෙන්ඩර් වර්ෂය. හරි. එහෙනම් කියනවා ගිණුම් වර්ෂය අවසාන වී, ඒ කියන්නේ දෙසැම්බර් 31 හෝ මේ වැඩ කරන අවසාන දිනය ඇවිල්ලා ගිණුම් වර්ෂය අවසාන වී දින 30ක් ගත වීමට ප්‍රථම, ඒ කියන්නේ ජනවාරි 31ට පෙර මහ බැංකුවේ සුද්ධ ලාභය ගණනය කළ යුතු වන අතර මුදල් මණ්ඩලයේ අදහස මත සංචිත සඳහා වෙන් කිරීමද කරන්න. එහෙනම් මේ ගිණුම් වර්ෂය අවසාන වෙලා දින 30ක් ඇතුළත මහ බැංකුවේ සුද්ධ ලාභය ගණනය කිරීමත් සංචිත සඳහා වෙන් කිරීමත් සිදු වෙන්න ඕන. හරි. ඊළඟට ගත්තහම ගිණුම් වර්ෂය අවසාන වී දින 60ක් ගත වීමට පෙර පහත සඳහන් පරිදි ලාභ බෙදා හැරීම කළ යුතුයි. මෙතනදී 2018 කරා වෙනසක්. ඒ වෙනස මම ඊළඟට කතා කරනවා. ඒක නිසා දැන් මම මේ විදිහටම ෆ්ලෝ එක යනවා. එහෙනම් ගිණුම් වර්ෂය අවසාන වෙලා මාසයක් යනකොට සුද්ධ ලාභය හොයලා සංචිත සඳහා වෙන් කරන්න ඕන. ඊළඟට ගිණුම් වර්ෂය අවසාන වෙලා මාස 2ක් ගත වීමට පෙර, දින 60ක් ගත වීමට පෙර පහත සඳහන් පරිදි ලාභ බෙදා හරින්න ඕන කියලා කියනවා. එතකොට ඒකෙදි මේ ප්‍රථමයෙන් කියනවා මූල්‍ය ගැලපුම් ගිණුම. හරි, monetary adjustment account කියලා අපි කියනවා. monetary adjustment account කියලා කියනවා. monetary adjustment account. monetary adjustment account කියලා කියනවා. මොකද්ද? ඒක ඔයාලට පේන්න ඇති. ඔයාලට මේ නෝට් එක දාලා තියෙන කොටත් බෝඩ් එක පේනවත් නේද? මේ monetary adjustment account. මෙන්න මෙතන තියෙනවා. හරි, monetary adjustment account. හරි, monetary adjustment account. එතකොට එහෙනම් ප්‍රථමයෙන්ම මූල්‍ය ගැලපුම් ගිණුමේ ශේෂයක් ඇතනම් එය අඩු කිරීම කරන්න. මොනවද මේ මූල්‍ය ගැලපුම් ගිණුම කියලා අපි කියන්නේ? අපි ගත්තොත් අපි හිතමු මහ බැංකුවට බලතල තියෙනවා. අපි හිතමු විශේෂ කාසියක් නිකුත් කරා. අපි හිතමු ඔය නේද කියනවනේ ඒකේ බුද්ධ ජයන්තියට කියන්න පුළුවන්, මහ බැංකුවේ සංවත්සරයට වෙන්න පුළුවන්. දැන් මේ අගෝස්තු 28 තියෙනවා 70 වෙනි සංවත්සරය. එදාට අපි හිතමු කාසියක් නිකුත් කරා. ඒ කාසි නිකුත් කරන්න අපි හිතමු රන් කාසියක් නිකුත් කරා. ඒ කාසි ගණනාවක් නිකුත් කරනවා, විශාල වියදමක් යනවා. එන්නේ ඒවා පුළුවන් මේ මූල්‍ය ගැලපුම් ගිණුමට දාන්න. මූල්‍ය ගැලපුම් ගිණුමට දාලා තියෙනවා. ඒ අවුරුද්දේම කපා හරින්නේ නැහැ. අපි හිතමු තීරණයක් ගත්තා වාණිජ බැංකුවල, ඔයාලා දන්නවා SRR ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය අපි කියලා කියනවා. ඒ මත මහ බැංකුවේ තැන්පත් කරන ගිණුම් වල තැන්පත් කරන මුදල් වලට යම් පොලියක් ගෙවන්න තීරණය කළා. අන්න ඒ වගේ වියදම්. එන්නේ ඒවා ඒ අවුරුද්දෙම ලාභයෙන් කපා හරින්නේ නැතුව මූල්‍ය ගැලපුම් ගිණුමට සටහන් කරලා තියන්න පුළුවන්. එහෙනම් මේ මූල්‍ය ගැලපුම් ගිණුමේ සටහන් කරපු දා ඉඳන් අවුරුදු 5ක් ඇතුළත ඒවා කපා හරින්න ඕන. එහෙනම් මෙතන මේ අදහස් කරන්නේ මූල්‍ය ගැලපුම් ගිණුමේ ශේෂයක් ඇතනම්, ඒ කියන්නේ මීට කලින් ඒ විදිහට කාසි නිකුත් කරලා හරි විශේෂ කාසි නිකුත් කරලා ඒ වගේ හේතුවක් මත මේ මූල්‍ය ගැලපුම් ගිණුමේ ශේෂය තියෙනවා නම්
ඒ ශේෂ අඩු කරන්න කියන්නේ කපා හරින්න මේ ලාභ ඉස්සෙල්ලා යොදා ගන්න පුළුවන්. මේවා කරන්නේ මොකේද? ඉඳන් මාස 2ක් ඇතුළත තමයි මේවා කෙරෙන්නේ. තේරුණා නේද? එතකොට මූල්‍ය ගැලපුම් ගිණුමේ සටහන් කිරීම කියන එක තේරුම් නැත්නම් ටක් ගාලා කියන්න ඕන බාධා කරලා. ඊළඟට දෙවනුව මූල්‍ය ගැලපුම් ගිණුම පිය වූ පසු ඉතිරියේ මුළු වත්කම් වලින් රත්රන් හා විදේශ රත්රන් හා දෙවනුව මූල්‍ය ගැලපුම් ගිණුම පිය වූ පසු ඉතිරියෙන් මුළු වත්කම් වලින් රත්රන් හා විදේශ විනිමය වලින් ඇති වත්කම් අඩු කළ පසු ඇත්තටම මේ මුළු වත්කම් වලින් රත්රන් හා විදේශ විනිමය වලින් ඇති වත්කම් අඩු කර පසු කියන්නේ ඩොමෙස්ටික් ඇසෙට්ස්. ඒ කියන්නේ දේශීය වත්කම් කියන එක. ඒ දේශීය වත්කම් වලින් 15%ක ප්‍රමාණයකට, ඒ කියන්නේ අපි එතනදී සටහන් කරන්නේ උපරිමය මේ දේශීය වත්කම් වලින් 15% ප්‍රමාණයකට ප්‍රාග්ධනය වැඩි කිරීමට, ඒ කියන්නේ සංචිත වලට වැඩි කරනවා. එහෙනම් මුළු වත්කම් වලින් රත්රන් හා විදේශ වත්කම් වලින් විදේශ විනිමය වලින් ඇති වත්කම් අඩු කරාට පස්සෙන වටිනාකමෙන් 15%ක් යනකම් ප්‍රමාණයකට උපරිමය 15%. ඊට වඩා දාන්න බෑ. ප්‍රාග්ධනය වැඩි කිරීමට අවශ්‍ය ප්‍රමාණය වෙන් කිරීම. ඔයගොල්ලෝ දන්නවා මහ බැංකුවේ දැන් බිලියන 50ක් තියෙනවා, ආරම්භ වුණේ මිලියන 15කින්. ඊට පස්සේ අවස්ථා දෙකකදී, කියන්නේ එකපාරක් බිලියන 35 දක්වා වැඩි කරා, ඊට පස්සේ බිලියන 50 දක්වා වැඩි කරා. ඒවා වැඩි කරන්නේ මොකෙන්ද? මේ විදිහට මේ වෙන් කරගන්න මුදල් වලින්. නැතුව මහ බැංකුවේ ට්‍රෙෂරි එකෙන්, ආණ්ඩුවේ ට්‍රෙෂරි එකෙන් එහෙම මහ බැංකුවට සල්ලි හම්බ වෙනවාට ප්‍රාග්ධනය වැඩි කරන්න නෑ. සතයක්වත් හම්බ වෙන්නේ නැහැ. මහ බැංකුවෙන් තමයි ට්‍රෙෂරි එකට සල්ලි දෙන්නේ. එහෙම නැතුව මහ බැංකුව ආණ්ඩුවෙන් සල්ලි ගන්නෙ නැහැ. හරි. එහෙනම් මහ බැංකුවේ ප්‍රාග්ධනය වැඩි වෙන්නේ මොකෙන්ද? මේ විදිහට මේ ප්‍රාග්ධන සංචිත වැඩි කරන ප්‍රමාණය. ඊට මේ විදිහට ප්‍රාග්ධන සංචිත වැඩි කරලා ඊට පස්සේ යම් දවසක මහ බැංකුවේ ප්‍රාග්ධනය වැඩි කරන්න ඕන කියලා මුදල් මණ්ඩලය තීරණය කරන අවස්ථාවක මොකද්ද කරන්නේ? අර සංචිත ගිණුම හර කරලා ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. අන්න ඒකට තමයි මේ විදිහට මේ උපරිමයේ 15%කට යටත්ව වෙන් කරගන්නේ. හරි නේද? ඊළඟට තෙවනුව ඒ වෙන් කිරීම සිදු කරලා මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත එක්කෝ රජය වෙත මහ බැංකුව ලබා දී ඇති අත්තිකාරම් පියවා දමන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකාබද්ධ අරමුදල වෙත බැර කිරීම සිදු කරනවා. එහෙනම් මේ මහ බැංකුව කරපු කටයුතු වලින් ඒ උපයපු අතිරික්තය මේ පහත මේ කියපු විදිහට වෙන් කිරීම කරලා, කියන්නේ මාසයක් ඇතුළත ලාභය හඳුනගෙන සංචිත සඳහා වෙන් කරන්න ඕන. ඊළඟට දින 60ක් ගත වීමට පෙර ලාභ බෙදා හරින්න ඕන. එහෙනම් ඒ මූල්‍ය ගැලපුම් ගිණුමේ ශේෂය තියෙන නම් ඒවා ඊට පස්සේ අතිරික්තයෙන් 15%ක් මේ ප්‍රාග්ධනය වැඩි කිරීම සංචිත වලට දාලා ඉතිරි එක ගත්තාම ඊට පස්සේ ඉතිරි තියෙන මුදල තියෙනවා නම් රජයේ මහ බැංකුවෙන් ණය ගන්නවා. අපි දන්නවා తాවකාලික අත්තිකාරම් මාර්ගයෙන් ගන්නවා. මම ඊට ඉස්සර කියලා තියෙනවා ඒක తాවකාලික අත්තිකාරම් ගැන රජයට දෙන. ඒක මාස 6ක කාලයකට දෙන්නේ. කිසිදු සතයක්වත් පොලියක්වත් ගන්න නැතුව දෙන්නේ. එතකොට රජයේ ඇස්තමේන්තුගත ආදායමෙන් 10% ප්‍රමාණයකට ගන්න පුළුවන්. ඒ වගේ ණය තියෙන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම තුළින් ලබාගත් ණය තියෙන්න පුළුවන්. එහෙනම් මුදල් අමාත්‍යවරයා කියනවා නම් එහෙනම් ඒවා ටික කපා ගන්න කියලා ඒ වයින් කපා ගන්න පුළුවන් මේ ට්‍රෙෂරියට සල්ලි දීම වෙනුවට. එහෙම නැත්නම් මුදල් අමාත්‍යවරයා කිව්වොත් ආහා ඒවා දැම්මම කපා ගන්න එපා. පස්සේ කපා ගන්න අපිට දැන් දෙන්න මුදල් කිව්වොත් එහෙම එතකොට මොකද්ද කරන්නේ? ඒකාබද්ධ අරමුදලට බැර කිරීම සිදු කරනවා. එහෙනම් මහ බැංකුවේ අවසාන ලාභය මොනවටද යන්නේ? ආණ්ඩුවට. යාළගේ වියදම් සිදු කරන්න මහ බැංකුවේ කටයුතු වලින් ට්‍රෙෂරියට මුදල් දෙනවා. ඒකයි මෙතන කියන්නේ ඒකාබද්ධ අරමුදල වෙත බැර කිරීම සිදු වෙනවා කියලා. හරිද? හරි. එතකොට දැන් අපි බලමු
මේ ලාභ බෙදා හැරීම සම්බන්ධයෙන් 2018 දී කරපු වෙනස්කම් මොනවද කියලා. හරි 2018 දී කරපු වෙනස්කම් මොනවද කියලා. හරි මේකේ දාලා තියෙනවා. එතකොට ඒ අනුව අපි බැලුවොත් මොකද්ද කියන්නේ? මුදල් නීති මම හරි නේද? මුදල් නීති පන්තිට අනුව හරි ලාභ බෙදා හැරීම. මුදල් නීති පන්තිට අනුව සහ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ලාභ බෙදා හැරීමේ ප්‍රතිපත්තියට අනුකූලව ඊට පස්සේ මම වරහන් ඇතුලේ දාලා තියෙනවා 2018 වසරේ සිට බලපවත්වෙන පරිදි බෙදිය හැකි ලාභය ගණනය කිරීමේදී ජාත්‍යන්තර හරි මුදල් වාර්තා කරන ප්‍රමිති ප්‍රකාර හරි ඒකට කියනවා ශ්‍රී ජාත්‍යන්තර හරි ජාත්‍යන්තර मूल्य वार्ताकरण प्रमितिයට ඒකට ප්‍රමිති අංක ගත්තොත් 9 ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති හරි ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති හරි අංක 9ට ප්‍රකාරව වසර සඳහා වන සුද්ධ ලාභය හෝ අලාභය ගණනය කිරීම සඳහා පහත දැක්වෙන ගැලපීම් කරනු ලැබේ. පහත දැක්වෙන ගැලපීම් කරනු ලැබේ. එහෙනම් මොනවද මේ ගැලපීම් කියලා අපි බලමු. විදේශ විනිමය ලාභ ඉවත් කරනු ලැබේ. එහෙනම් විදේශ විනිමය ලාභ බෙදා හරින්න බෑ. ඒවා කවදා හරි දවසක අලාභ ආවොත් ඒවා අවශෝෂණය කරගන්න ඒවා තියෙන්න ඕන. එතකොට ඒවා ඒ වගේ දේවල් අපි දාන්නේ මොකේද? ජාත්‍යන්තර ප්‍රත්‍යාගණන සංචිතයට. ජාත්‍යන්තර ඉස්සලා අපි ඒක ඉගෙන ගනිමු. ජාත්‍යන්තර ප්‍රත්‍යාගණන සංචිතය. ජාත්‍යන්තර ප්‍රත්‍යාගණන සංචිතය. ඉන්ටර්නැෂනල් IRR කියලා අපි කියනවා. International Revaluation Reserve account. IRR කිදුමට ජාත්‍යන්තර සංචිත හරි එහෙම ජාත්‍යන්තර සංචිත ප්‍රත්‍යාගණන ගිණුම කියලා අපිට කියන්න පුළුවන්. ජාත්‍යන්තර සංචිත ප්‍රත්‍යාගණන ගිණුම කියලා. ඕනනම් ඒකට පොඩි සටහනක් වල දාගත්තත් කමක් නැහැ. මේ විදිහට හරි සූදානම්ද? International Revaluation Reserve නැත්නම් ජාත්‍යන්තර සංචිත ප්‍රත්‍යාගණන ගිණුම. ඒකට සටහනක් දාගන්න පුළුවන් මේ විදිහට ජාත්‍යන්තර ප්‍රත්‍යාගණන සංචිතය යනු ජාත්‍යන්තර සංචිත ප්‍රත්‍යාගණන සංචිතය යනු මේක විභාගයේදී අහනවා සමහර වෙලාවට සංචිතය යනු මූල්‍ය නීති පනතේ 41 වෙනි මූල්‍ය නීති පනතේ 41 වෙනි වගන්තියට අනුව පිහිටුවන ලද සංචිතයකි. රන් හා විදේශ මුදල් වලින්
ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ වත්කම් හා බැරකම් ප්‍රත්‍යාගණනයින් ඒ කියන්නේ නැවත අගය කරනවා කියන එක ප්‍රත්‍යාගණනයින් උපලබ්ධි නොවූ ලාභ හෝ පාඩු බැංකුවේ සුද්ධ ලාභය ගණනය කිරීම සඳහා සැලකිල්ලට නොගත යුතු අතර එම ලාභ හෝ පාඩු මෙම ගිණුමට මාරු කළ යුතුය. එතකොට ඒ අනුව අපි ගත්තොත් එහෙනම් දැන් මෙතනදි කියනවා මොනවාද? මේ 2018 කරපු සංශෝධනයට අනුව විදේශ විනිමය ලාභ ඉවත් කරනු ලැබේ. විදේශ විනිමය අලාභ සමුච්චිත කියන්නේ මොකද්ද? එකතු වුණු ලාභයන්ගෙන් අවශෝෂණය කිරීමට ප්‍රමාණවත් වන තෙක් පමණක් ඉවත් කෙරේ. ඒ කියන්නේ මොකද්ද? මේට ඉස්සෙල්ලා ලාභ තියෙනවා නම් අරගෙන ඇවිල්ලා මේ IRR ගිණුමේ අන්න ඒකෙන් කපන්න පුළුවන් සමුච්චිත ලාභයන්ගෙන් අවශෝෂණය කිරීම තෙක් ඉවත් කෙරේ. නමුත් ඊටත් වඩා ලාභයක් තියෙනවා නම් මොකද්ද කරන්නේ? ආදායම් ප්‍රකාශනයට ගලපනවා. ඒ කියන්නේ මොකද්ද? තියෙන ලාභෙන් අඩු කරනවා. එහෙනම් මොකද්ද අපි දැන් මේ 2018 කරපු සංශෝධනයට අනුව කියන්නේ? විදේශ විනිමය ලාභ ඉවත් කරනු ලැබේ. මේකේ ඔයාලා ඉරක් ගහගත්තත් කමක් නැහැ. මේ ටියුට් එකේ විදේශ විනිමය කියන එක. විනිමය. මොකද ඊළඟ එකේ තියෙන විදේශ වත්කම්. මේකේ තියෙන විදේශ විනිමය. එහෙනම් විදේශ විනිමය විවිධ විදේශ විනිමය වල ශ්‍රී ලංකා මහ බැංකුව ආයෝජනය කරලා තියෙනවා. ඒකට එහෙම ඒ විනිමය ඇත්තටම එතකොට විනිමය අවප්‍රමාණයක් වුණා. රුපියල් අගය වැඩි වුණා. විදේශ විනිමය කියන්නේ අපි හිතමු USD වල, යූරෝ වල, ජපනීස් යෙන් වල නේද? GBP වල, ඕවල ඕස්ට්‍රේලියන් ඩොලර් වල ඕවල දැන් ආයෝජනය කරලා තියෙනවා. විදේශ විනිමය අපි හිතමු මේ බැංකු වල දාලා තියෙනවා. ඒක වසර මුල තිබුණු මේවල අගයට වඩා වසර අග රුපියල් අගය වැඩි වෙනවා. අපි හිතමු වසර මුලදී තිබුණේ 100යි වසර අගදී 150 වෙලා. දැන් මේ 150 වැඩි කිරීම අර විදේශ විනිමය ප්‍රමාණය ගත්තාම ලාභයක් වෙනවා. ඇත්තට මේක උපයලද? නෑ. උපයපු එක නෙමෙයි මේ පොත් ලාභය. ඒක නිසා මේ විදේශ විනිමය ලාභ ඉවත් කරනවා. ඉවත් කරලා කොහෙද දාන්නේ? ඒ කියන්නේ ලාභාලාභ ගිණුම හර කරලා බැර කරනවා මොකේටද? IRR ගිණුමට. අන්න එතකොට අර එහෙම ලාභාවන ඒ ගිණුමේ බැර විදියට සටහන් වෙලා තියෙනවා. ඊළඟ අවුරුද්දේ අලාභයක් ආවනම් මොකද්ද කරන්නේ? අර ලාභයට එරෙහිව කපා හරිනවා. ඒ අලාභය ඊටත් වඩා වැඩි නම් ඒ තිබුණු IRR ගිණුමේ බැර ශේෂයටත් වඩා මේ හර ශේෂය වැඩි නම් ඊටු ප්‍රමාණය මොකද කරන්නේ? ඒ අවුරුද්දෙම ආදායම් ප්‍රකාශනය හර කරලා ඒ අවුරුද්දේ කපා හරිනවා. එහෙනම් මේක 2018 අවුරුද්දේදී කරපු සංශෝධනයක්. විදේශ විනිමය ලාභ ඉවත් කරනු ලැබේ. විදේශ විනිමය අලාභ සමුචිත ලාභයන්ගෙන් අවශෝෂණය කියන්නේ අර IRR ගිණුමේ තියෙන ශේෂයෙන් අවශෝෂණය කිරීමට ප්‍රමාණවත් වන තෙක් පමණක් ඉවත් කරනවා. ඉතිරි
විදේශ විනිමය අලාභය ආදායම් ප්‍රකාශනයට ගලපනවා. මම හිතන්නේ ඔයාලට මේක තේරෙන්න ඇති කියලා. මොකද මේ ලාභ බෙදා හැරීමේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා විභාගෙට කෙලින්ම අහන අවස්ථා ගොඩක් තියෙනවා. ඒක නිසා මේක හොඳට අවධානයෙන් මතක තියාගන්න ඕන. ඊළඟට කියනවා මොකද්ද? විදේශ වත්කම් වල උපලබ්ධි නො. එහෙනම් මෙතනත් ඉරි ගහගන්න විදේශ වත්කම් කියන එක. අතන විදේශ විනිමය. මෙතන තියෙන්නේ විදේශ වත්කම්. එහෙනම් විදේශ වත්කම් වල උපලබ්ධි නො ප්‍රත්‍යාගනනයන්ගෙන් ඇතිවන්නා වූ වාසි ඉවත් කියන. මොනවද මේ විදේශ වත්කම් වල රියලයිස් නොවුණු උපලබ්ධි නොවුණු වාසි කියන්නේ? අපි හිතමු අපේ තියෙනවා මොනවද ජාත්‍යන්තර බැදුම් කර තියෙනවා. ජාත්‍යන්තර බැදුම් කරවල ඔයාලා දන්නවා මාකට් රිස්ක් නැත්නම් වෙළඳපොළ අවදානම බලනකොට ඒකට බලපානවා පොලී අනුපාතික සහ විනිමය අනුපාතික. අපි හිතමු පොලී අනුපාතික අඩුවීමක් වුණා. දැන් මේ කාලේ මහ බැංකුවේ විදේශ වත්කම් වල උපලබ්ධ නොවූ වාසි වැඩි. හේතුව අපි අරන් තියෙන්නේ අපි හිතමු 6%ට අපි අරන් තියනවා යම් ජාත්‍යන්තර බැදුම් කරයක්. අවුරුදු 5යි මේකේ පරිණත කාලය. නිකන් හිතන්න වසර 5ක පරිණත කාලයක් සහිත බැදුම් කරයක් මහ බැංකුව අරන් තියෙනවා. එතකොට ජාත්‍යන්තර වෙළඳපොළේ දැන් මේ හා සමාන ලක්ෂණ තියෙන බැදුම් කරයක් දැන් නිකුත් කරන්නේ 3%. එහෙනම් දැන් හිතන්න අපි ගාව තියෙන බැදුම් කරේ මේ කූපන් රේට් එක කීයද? 6%. දැන් අලුතින් ඒ වගේ නිකුත් කරන බැදුම් කරේක කූපන් රේට් එක කීයද? 3%. එහෙනම් කවුරු හරි ආයෝජකයෙක් මේ බැදුම් කර ගන්න හදනකොට අපි ළඟ තියෙන මේ මහ බැංකුවේ තියෙන බැදුම් කරේට දක්වන ආකර්ෂණය වැඩි. ඇයි? ඒකට 6%ක් හම්බ වෙනවා කූපන් රේට් එක. දැන් නිකුත් කරන ඒවාට තියෙන 3%. එහෙනම් මොකද්ද ඉල්ලුම වැඩි වෙලා මේ බැදුම් කරේට මොකද්ද වෙන්නේ? වෙළඳපොළට ලකුණු කෙරුවාම වෙළඳපොළ මිල වැඩි. අන්න. එහෙනම් මොකද්ද වෙන්නේ? ලාභයක් වෙනවා. නමුත් මහ බැංකුව එක විකුණනවද? නැහැ. මේ පොත් අගයක් විතරයි. පොත් ලාභයක්. දැන් අපි වෙළඳපොළට ලකුණු කරනවා කියනවා මාක් ටු මාකට් කියලා කියනවා. එහෙනම් වසර අගදි කරපුවාම අන්න වසර මුල තිබුණට වඩා මේකේ අගය දැන් ගොඩක් වැඩි වෙලා. හේතුව පොලී අනුපාතික වෙළඳපොළේ අඩුවීම නිසා අපේ සුරැකුම්පත් වලට ඉහළ ඉල්ලුමක් ඇති වෙනවා. ඒක නිසා අපේ බැදුම් කරේ ප්‍රාග්ධන ලාභ ඇති වෙලා. අන්න. එහෙනම් ඒවා අපිට සටහන් කරන්න පුළුවන්. නමුත් සටහන් කෙරුවට ඇත්තටම මේක විකුණලද? නැහැ. යන්නේ ඒකයි මෙතන කියන්නේ විදේශ වත්කම් වල උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගනනයන් කියලා. විදේශ වත්කමේ මේ වටිනාකම වැඩි වෙලා. නමුත් අපි ඒක විකුණලා නැහැ. පොත් සටහනක් විතරයි. එහෙනම් ඒවා මේ බෙදා හරින ලාභයට අරන් මේ අපි උපයපු නැති ඒවත් බෙදා හරින්න පුළුවන්ද? බෑ. ඒක නිසා ඒ වාසි ඉවත් කරනවා. එහෙනම් විදේශ වත්කම් වල උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගනනයන්ගෙන් ඇතිවන්නා වූ වාසි ඉවත් කිරීම. දැන් ඒවත් ගිහින් සටහන් කරන්න පුළුවන් IRR ගිණුමේ. හරිද? ඊළඟට කියනවා අපි 38 වෙනි වගන්තිය එක්කමයි මෙතනදී කතා කරන්නේ. මුදල් මණ්ඩලයේ විසින් තීරණය කරන පරිදි මුදල් නීති පනතේ වගන්ති අංක 38 අනුව සංචිතයන්ට සිදු කරනු ලබන වෙනත් ඕනෑම මාරු කිරීමක් සහ 39 වගන්තියෙන් අපි කරපු අර ගැලපුම් කරනවා. ඊට පස්සේ ගිණුම් කරන ප්‍රමිත සහ කළමනාකාරීත්වයේ තීරණ අපි හිතමු EAC එකෙන් කරපු නිර්දේශ ඒවට අනුවත් මේ ගැලපුම් කරනවා.
හරි කරලා මොකද්ද කරන්නේ ඒ අනුව මම මෙතන උදාහරණයක් දීලා තියෙනවා ඔයගොල්ලන්ට 2019 අවුරුද්දේ බෙදිය හැකි ලාභය ගණනය කරපු හැටි මේකෙන් මේ සංඛ්‍යා මාර්ග තියාගනින්නවත් එහෙම නැත්නම් මේකේ පිළිවෙලට මේ කියන්නේ මේ සටහනේ කියන්නේ මේ අයිතමය වර්ෂයේ ලාභය අඩු කළා ඒව මාර්ග තියාගන්න ඕනේ නැහැ අපි අර ඉස්සෙල්ලා කියපු කාරණා උදාහරණයක් ආශ්‍රයෙන් අපිට තහවුරුවක් තමයි මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ. ඔන්න එහෙනම් අපි ගත්තොත් මෙතන ගත්තාම අපි හිතමු බිලියන කොච්චරක් තියෙනවද 55604ක් නේ බිලියන 55604ක වර්ෂයේ ලාභය තියෙනවා මහ බැංකුවේ ලාභය. ඔන්න එතකොට ගත්තාම ඒකෙන් විදේශ විනිමය ප්‍රත්‍යාගණන අලාභයේ ජාත්‍යන්තර ප්‍රත්‍යාගණන සංචිතයට මාරු කරා. එහෙනම් මේකේ ලාභය වෙන්න ඕන අලාභය නෙමෙයි ලාභය ජාත්‍යන්තර අපි ගත්තා නෑ මේක හරි අලාභය. විදේශ විනිමය ප්‍රත්‍යාගණන අලාභය නෑ මේක ෂුවර් එකටම මේක ලාභය වෙන්න ඕන. මොකද හේතුව මෙතන බිලියන 55604න් ඍණ අපි මේ කරන්න යන්නේ මොනවද අඩු කිරීම. නමුත් මෙතන වරහන් ඇතුලේ තිබිලා මොකද්ද කරන්නේ? එකතු කිරීමක් කරන්නේ. හරි අන්න ඒ වගේ දෙයක්. එහෙනම් විදේශ විනිමය ප්‍රත්‍යාගණන අලාභයේ ජාත්‍යන්තර ප්‍රත්‍යාගණන සංචිතයට මාරු කිරීම. හරි. ඊළඟට අපි ගන්නවා විදේශ වත්කම් වල උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගණනයන්ගෙන් ඇතිවන්නා වූ ලාභ වෙළඳපොළ ප්‍රත්‍යාගණන සංචිතයට මාරු කිරීම. අපි දාමු දැන් මේක මේ ගත්තේ ජාත්‍යන්තර ප්‍රත්‍යාගණන සංචිතය ගැන අපි ලියාගත්තා. ඊළඟට වෙළඳපොළ ප්‍රත්‍යාගණන සංචිතයත් ඒ හා සමානයි. ඒක නිසා අපි මේක අපි දාගමු ලියාගමු මේකට මොකක්ද කියලා වෙළඳපොළ ප්‍රත්‍යාගණන සංචිත. දැන් ඔයාලා ඉස්සෙල්ලා ලියාගත්තා ජාත්‍යන්තර සංචිත ප්‍රත්‍යාගණන සංචිතය. IRR. ඊළඟට වෙළඳපොළ ප්‍රත්‍යාගණන සංචිතය MRR market revaluation reserve කියලා. වෙළඳපොළ ප්‍රත්‍යාගණන සංචිතය මෙන්න මෙතන තියෙනවා වෙළඳපොළ ප්‍රත්‍යාගණන සංචිතය. ඒක නිසා ඒකට ලියාගන්න ජාත්‍යන්තර වෙළඳපොළ තුල සිදුවන ජාත්‍යන්තර වෙළඳපොළ තුල සිදුවන අහිතකර චලන ප්‍රතිවිපාකයන්හි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය වත්කම්වල වෙළඳපොළ මිල ගණන්හි සිදුවන අහිතකර වෙනස් වීම් වලට මුහුණ දීමේ පරමාර්ථයෙන් අහිතකර වෙනස් වීම් වලට මුහුණ දීමේ පරමාර්ථයෙන් විදේශ වත්කම් වෙළඳපොළ මිල මත ඇගයූ විට ඇතිවන ලාභ මාරු කිරීම සඳහා මෙම සංචිත ගිණුම
පිහිටුවා ඇත. මෙම සංචිත ගිණුම පිහිටුවා ඇත. එහෙනම් ඔයාලා දන්නවා විදේශ විනිමය වලින් ඇතිවන ලාභ ඔයාටද දාන්නේ IRR. විදේශ වත්කම් වලින් ඇතිවන ලාභ කොහාටද දාන්නේ වෙළඳපොළ ප්‍රත්‍යාගන ගිණුමට MRR වලට. හරි. එහෙනම් ඔන්න අනෙකුත් ගිණුම් කරන ගැලපුම් කියලා තියෙනවා. මේක නිකන් ඔයාලගේ උදාහරණයක්. එහෙනම් අනෙකුත් විස්තීර්ණ ආදායම් මේ කියන්නේ සේවක ප්‍රතිලාභ වලට දාන. ඊළඟට අනෙකුත් කියන්නේ උපලබ්ධි ලාභ මුදල් නීති පන්තිට බැංකුවේ ලාභ බෙදා හැරීමේ ප්‍රතිපත්තිය සහ අනෙකුත් ගැලපීම් වලට අනුව උපලබ්ධි ලාභයක් තියෙනවා. එතකොට මේවා ගණනය කරාට පස්සේ ඉන්නේ මෙච්චරයි. හරි 55000 බිලියන 55000 ගාණෙන් බිලියන 25000 ගාණට ඒ අනුව අඩු කරනවා. ඔන්න ඊට පස්සේ සංචිත වලට මාරු කරනවා. මේ මොනවද? සේවක ප්‍රතිලාභ වලට යනවා 702 මේ දෙකක්. එහෙම අපි ගත්තාම පොදු සංචිතයට ඊළඟට රජයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබිය යුතු දේවල් අන්න මේ සංචිත වලට මාරු කෙරුවා. ඊට පස්සේ ඔන්න ආණ්ඩුවෙන් අරගත්ත මුදල් තියෙනවා අන්න ඒ ප්‍රමාණය අඩු කරගන්නවා. එහෙනම් ඉතිරි ප්‍රමාණ බිලියන 24000ක් දෙනවා ආණ්ඩුවට තමන්ගේ වියදම් කරන්න ට්‍රෙෂරියට. එහෙනම් ඒක තමයි මේ ඒකාබද්ධ අරමුදලට බැර කළා. එහෙනම් 2019 අවුරුද්දේදී ආණ්ඩුවට මහ බැංකුවෙන් දීලා තියෙනවා කොච්චරක්ද? රුපියල් බිලියන 24000ක් තමන්ගේ වියදම් පියව ගන්න. හරිද? හරි නේද? මේ ගත්ත ණය කපාගෙන තියෙනවා බිලියන මේ 8ක් කියන්නේ බිලියන 9කට ආසන්න ප්‍රමාණය. තේරුණාද? එහෙනම් අපි මෙතන කරේ අර අපි ගණනය කරපු ලාභය ගත්තා. විදේශ විනිමය වලින් කරපු ගැලපීම් කරා, විදේශ වත්කම් වලින් කරපු ගැලපීම් කරා. ඊට පස්සේ අර මේ මොනවද අනිකුත් විස්තීර්ණ ආදායම් ගිණුම් වලට මාරු කරලා එතකොට ආවා අපිට මුදල් නීති පන්තිට අනුව මේ ලාභ බෙදා හැරීමේ ප්‍රතිපත්තියට හා අනිකුත් ගැලපුම් වලට අනුව බෙදිය හැකි ලාභ. එහෙනම් ඊට පස්සේ සංචිත වලට අඩු කරගත්තා. ඊට පස්සේ ආණ්ඩුවෙන් ගත්ත ණය අඩු කරගත්තා. ඉතිරි එක දෙනවා කාටද? ට්‍රෙෂරියට. හරි නේද? එහෙනම් ඊට පස්සේ කියනවා මේ 35 වෙනි වගන්තියට අනුව ගිණුම් වර්ෂයේ අවසාන වී මාස 4ක් ඇතුළත. දැන් මාසයක් ඇතුළත ලාභ අඳුරගත්තා. දෙකක් ඇතුළත කළ යුතු අර ගැලපුම් කරා. එහෙම කරලා ගිණුම් වර්ෂයේ අවසාන වී මාස 4ක් ඇතුළත මුදල් මණ්ඩලය අනුගමනය කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මහ බැංකුවේ තත්ත්වය ආර්ථික තත්ත්වය මූල්‍ය තත්ත්වය පිළිබඳ කරුණු දාලා මුදල් මණ්ඩලය මුදල් අමාත්‍යවරයා වෙත වාර්ෂික වාර්තාවක් දෙනවා. එහෙනම් මේ ගිණුනුත් ඇතුළත් කරනවා. ඊළඟට මහ බැංකුව අනුගමනය කරපු ප්‍රතිපත්ති මොනවද? ආර්ථිකයේ රටේ තත්ත්වය මූල්‍ය තත්ත්වය මොකද්ද කියලා කරුණුත් ඇතුළත් කරලා වාර්ෂික වාර්තාවක් අරගෙන හදලා මුදල් ඇමතිවරයාට දෙන්න. එහෙනම් දෙසැම්බර් 31 ගිණුම් අවසන් කරලා ජනවාරි 31 වෙනකොට ලාභය හඳුනගෙන දින 60ක් ඒ කියන්නේ පෙබරවාරි 28ට ඉස්සෙල්ලා අර කළ යුතු ගැලපුම් කරලා අප්‍රේල් 30ට කලින් මුදල් අමාත්‍යවරයාට දෙන්න ඕන වාර්ෂික වාර්තාව. දැන් ওই දින වකවානුත් එක්ක ඔයාලට මතක ඇති කියලා මම හිතනවා. එහෙනම් ඊට පස්සේ මේක මුදල් අමාත්‍යවරයාට දුන්නාට පස්සේ දින 14ක් ඇතුළත ඒ වාර්තාව දෙන්න ඕන කාටද? පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන මුදල් අමාත්‍යවරයා. මොකද මෙතනදී අදහස් කරන්නේ මහ බැංකුවේ කටයුතු පිළිබඳ ඉහළ විනිවිදභාවයක් පවත්ව ගන්න ඕන කියලා. එහෙනම් ඒ විනිවිදභාවය පවත්ව ගන්න තමයි මේ විදිහට ගිණුම් පිළියෙල කරලා මහ බැංකුව අනුගමනය කරපු ප්‍රතිපත්ති, ඒවට හේතුණු කරුණු, රටේ ආර්ථික තත්ත්වය, රටේ මූල්‍ය තත්ත්වය ගැන මහ බැංකුවේ කරුණු ඇතුළත් කරලා
අප්‍රේල් 30ට ඒ කියන්නේ ගිණුම් වර්ෂයේ අවසාන වී මාස 4ක් ගත වීමට ප්‍රථම වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත ලබා දෙන්න ඕන. ඊට පස්සේ මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන තමන්ට ලැබිලා දින 14ක් තුල. ඔය දක්වා බලන්න මොනවා හරි ගැටලු තියෙනවද නොතේරුණු තැන් කාට හරි කාටවත් ගැටලු නැති බවක් පේන්නේ. එහෙනම් අපි බලමු. එහෙනම් මේ වාර්ෂික වාර්තාව තුල මොනවද අවම වශයෙන් තියෙන්න ඕන කරුණු කියලා. අවම වශයෙන් මොනවද මේ වාර්ෂික වාර්තාවේ අන්තර්ගත වෙන්න ඕන කරුණු කියලා. ඔයාලට විභාගයේ ප්‍රශ්න වලට අහනවා වාර්ෂික වාර්තාවේ සඳහන් වෙන කරුණු කියන්න කියලා ලකුණු 5ක. එතකොට මේකෙන් කරුණු 5ක් මතක තියාගත්තා නම් හරි. ලකුණු 5ට. එහෙනම් එම වාර්තාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තත්ත්වය ඇතුළුව අවම වශයෙන් පහත සඳහන් කරුණු අන්තර්ගත විය යුතුයි කියලා කියනවා. එහෙනම් මොනවද ඒකෙන් තියෙන්නේ? මුදල් සැපයුමේ මාසික වෙනස් වීම. එහෙනම් ඒ මාසය තුල මුදල් සැපයුම අඩු වැඩි වීම දක්වන ලේඛනයක් ඒකට අදාළ කරුණු ඔක්කොම ඉදිරිපත් කරන්න ඕන. එහෙනම් පළවෙනි කරුණ විදියට අපි ගත්ත මොකද්ද? මුදල් සැපයුමේ මාසික වෙනස් වීම. ඊළඟට විදේශ විනිමය මිලට ගැනීම හා විකිණීම් ඇතුළත්ව විදේශ සංචිතවල මාසික වෙනස්. කවුරු හරි කියන්නේ ඇයි මේ විදේශ විනිමය විකිණීම හා මිලට ගැනීම මහ බැංකුව කරන්නේ මොකටද? කවුරු හරි කියන්නේ මහ බැංකුව ඇයි විදේශ විනිමය විකිණීම හා මිලට ගැනීම කරන්නේ? කියන්නේ විදේශ විනිමය හරියට හරි උත්තරේ. thank you. විදේශ විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් වළක්ව ගන්න. විදේශ විනිමය අනුපාතිකයේ තුල තිබෙන ඉහළ උච්චාවචනයන් වළක්ව ගන්න තමයි මහ බැංකුව වෙළඳපොළ තුල විදේශ විනිමය විකිණීම හා මිලට ගැනීම කරන්නේ. අපි මේක කරා දේශීය විදේශ විනිමය වෙළඳපොලේ විකිණීම හා මිලට ගැනීම කරන්නේ කියලා. එහෙනම් ඒවා කොච්චර කරාද කියලා විදේශ සංචිතවල මාසික වෙනස් වීම දැක්වෙන ලේඛනයක් ඒකට හේතු කරුණු එක්ක දාන්න. එහෙනම් මුදල් සැපයුමේ මාසික වෙනස් වීම, ඊළඟට විදේශ විනිමය මිලට ගැනීම හා විකිණීම ඇතුළත්ව විදේශ සංචිතවල මාසික වෙනස් වීම, ඊළඟට ගත්තහම වාර්ෂික ගෙවුම් ශේෂ ලේඛනය. එහෙනම් මේ වර්ෂයේ පහුගියවත් එක්ක දානවා වාර්ෂික ගෙවුම් ශේෂ ලේඛනය. වාර්ෂික ගෙවුම් ශේෂ ලේඛනය. දැන් ගෙවුම් ශේෂ ලේඛනය ගැන කියද්දී ඔයාලා නිවුස් කියවනවා නේද? ෆයිනෑන්ෂල් නිවුස් වගේ දේවල්. ඉතින් මේ ළඟදී කියලා තියෙනවා මොකද්ද? මේ අපිට කියන්නේ විවෘත ආර්ථිකය අනුගමනය කරන්න ගත්ත 78 කාලේ. ඒතර ඒ කාලේ ඉඳන්ම තිබුණ අපේ හැමදාම ආනයන වල වර්ධනය අපනයන වර්ධනයට වඩා වැඩි. මේ සැරේ ඒක අපනයන වර්ධනය වැඩි ආනයන වලට වඩා. ඒකට හේතුව මොකක්ද?
මේ දවස්වල එහෙම වෙන්න හේතුව මොකක්ද? කාට හරි කියන්න පුළුවන්. සාමාන්‍ය පාලනය කරන්න හරියටම හරි. මොකද්ද ආනයන ඉතා දැඩි ලෙස ආනයන සීමා කරලා තියෙනවා, සීමා කරලා තියෙනවා. එතකොට ඒක නිසා තමයි අපේ අපනයන වල කියන්නේ අපනයන ඉතා දැඩි ලෙස පාලනය කරලා තියෙන නිසා තමයි අපනයන වැඩි වෙලා තියෙන්නේ. එහෙම නැතුව අපනයන වල විශේෂ වැඩිවීමක් නෙමෙයි, ආනයන වල අඩු කිරීමක්, ආනයන දැඩි ලෙස සීමා කිරීමක් නිසා තමයි ඒ විදිහට තියෙන්නේ. එහෙනම් වාර්ෂික ගෙවුම් ශේෂ ලේඛනය ඉදිරිපත් කරන්න ඕන මේ වාර්ෂික වාර්තාව තුළ. එහෙනම් දැන් මොනවද අපි තුනක් කිව්වා. මුදල් සැපයීමේ මාසික වෙනස් වීම, ඊළඟට ඉන්ටර්වෙන්ෂන්ස් නැත්නම් විදේශ විනිමය විකිණීම් මිලට ගැනීම ඇතුළත් විදේශ වත්කම් වල මාසික වෙනස් වීම, ඊළඟට වාර්ෂික ගෙවුම් ශේෂ ලේඛන, ඊළඟට මාසික වැටුප් දර්ශක, ජීවන වියදම් දර්ශක හා ආනයන අපනයන මිල ගණන. එහෙනම් වල වෙනස් වීම එක දාන්න. එතන වෙනස් වීම කියලා දාන්න. එහෙනම් ආනයන අපනයන වල මාසික දත්ත ඔන්න ඔය වගේ කරුණු පහක්, මේ කරුණු පහ මතක තියාගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊළඟට රජයේ ආදායම් හා වියදම්, දේශීය කියන්නේ එකක් ගන්න රජයේ ආදායම් හා වියදම් ලේඛන, ඊළඟට තව එකක් විදිහට ගන්න පුළුවන් දේශීය හා විදේශීය ණය පිළිබඳ තොරතුරු. මේකේ මම කරුණු 7ක් විතර දීලා තියෙනවා, ගොඩක් කරුණු තියෙනවා. එතකොට අන්න ඒක නිසා තමයි මේක මේ ටික තමයි මතක තියාගන්න. ඕනනම් මේකට අපි ඔයාලට සටහන් කරගන්න පුළුවන් තවත් ඒවා මතකත් හිටි මොනවද? මහ බැංකුව කියන්නේ මෙහෙම දාන්න. මුදල් මණ්ඩලයේ විසින් අනුගමනය කරන ලද මුදල් ප්‍රතිපත්ති වෙනස්කම් හා ඒවාට හේතු. ඒකත් එකක් විදිහට මතක තියාගන්න ලේසි වෙයි. එහෙනම් මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ විසින් අනුගමනය කරන ලද මුදල් ප්‍රතිපත්ති සහ ඒවාට හේතු කරුණු. දැන් කියන්න පුළුවන් මහ බැංකුව 2020 ජූලි මාසයේදී අහවල් දිනේදී ප්‍රතිපත්ති පොලි අනුපාතික 100ට කියන්නේ පදනම් අංක මෙච්චරකින් 100කින් එනම් මේ 100ට 4.5 සහ 5.5 දක්වා අඩු කරන ලදී. අන්නේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය. එන අනුගමනය කරන ලද මුදල් ඒකට හේතුණු කරුණු. එනම් කියයි මේ විදිහට COVID-19 තුලින් ආර්ථිකයට ඇති වුණු ඒ බලපෑම තුලන කියන්නේ පාලනය කිරීම පිණිස ආර්ථිකයේ වෙත මුදල් ගලා යාම වැඩි කිරීම සඳහා මුදල් මණ්ඩලයේ විසින් මෙම තීරණය ගන්නාලා අන්නේවා. ඒ විදිහට මේ මුදල් මණ්ඩල තීරණ සහ ඒවට හේතු කරුණු මේ වාර්තාව තුළ ඇතුළත් කරන්න අවශ්‍යයි. හරි. ඊට පස්සේ මම අර ඉස්සෙල්ලා කියපු එක මුදල් අමාත්‍යවරයා විසින් තමන් ලද වාර්තාව දින 14ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒක අර විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා. හරි. ඊළඟට කියනවා මහ බැංකුවේ ශේෂපත්‍රය හා අනෙකුත් මූල්‍ය වාර්තා මහ බැංකු අධිපතිවරයා විසින් හා ප්‍රධාන ගණකාධිකාරී විසින් චීෆ් ඇකවුන්ටන්ට් අත්සන් කරන්න ඕන. ඒක විගණකාධිපතිවරයා විසින් සහතික කරන්න ඕන. ඒතර ඒකෙම තියෙනවා අවසානික විදිහට මේ කොටසේ ශ්‍රී ලංකා මහ බැංකුව මීට අමතරව සෑම මාසයක් අවසාන දිනට ශේෂ පත්‍රය පිළියෙල කළ යුතු වන අතර ඊළඟ මාසයේ අවසාන දිනට පෙර, ඒ කියන්නේ ජනවාරි 31ට හැදුවා නම් පෙබරවාරි 28ට ඉස්සෙල්ලා ඉදිරිපත් කළ යුතු අතර, ඒ කියන්නේ මුදල් මණ්ඩලය ඉදිරිපත් කරන්න ඕනේ. එහි මහ බැංකුවේ වත්කම් හා වගකීම් මොනවාද යන්න අන්තර්ගත විය යුතුයි. හරිද? එතකොට ඒක මම ඔයාලට මේකේ ඇටැච්මන්ට් එකක් විදිහට මහ බැංකු වාර්තාවෙන් ගත්තා 2019 සහ 2018 අවුරුදු වලට අදාළ මේ සංඛ්‍යා හැම කිසිම විදියකින් මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එහෙනම් මේක දැන් ගත්තොත් ඔයාලා සංඛ්‍යා නෙමෙයි නමුත් අන්තර්ගතය අපි මතක තියාගන්න.
ඔන්න වත්කම් තියෙනවා. වත්කම් ගත්තහම විදේශීය මූල්‍ය වත්කම් තියෙනවා. ඊළඟට දේශීය මූල්‍ය වත්කම් තියෙනවා. ඊළඟට විදේශීය මූල්‍ය නොවන වත්කම් තියෙනවා. හරි වගකීම් ගත්තම තියෙනවා විදේශීය මූල්‍ය බැරකම්, දේශීය මූල්‍ය බැරකම් සහ අනෙකුත්. එහෙනම් මම මේකේ විශේෂයෙන් ඔයාලා මතක තබා ගත යුතු කරුණු 5 මම බෝඩ් එකේ ලියනවා. විදේශීය මූල්‍ය වත්කම් ඊළඟට දේශීය මූල්‍ය වත්කම් ඊළඟට අපි උඩින්ම දාමු කමන්නේ මෙතනින් විදේශීය මූල්‍ය නොවන වත්කම් නොවන විදේශීය මූල්‍ය වත්කම් සහ විදේශීය මූල්‍ය නොවන වත්කම් දේශීය මූල්‍ය වත්කම් ඊළඟට මෙතන ගත්තොත් මොකද්ද විදේශීය මූල්‍ය බැරකම් දේශීය මූල්‍ය බැරකම් ඔන්න ඔය අයිටම් 5 ඔයාලා මතක තියාගන්න ඕන. මේකෙත් අපි ඊට පස්සෙත් මේකේ අන්තර්ගතේනුත් කීපයක් මතක තියාගන්න. මොකද විභාගයට හැමදාම අහනවා. රිපීට් වෙන ප්‍රශ්න අහනවා. දැන් ඒක නිසා අපි මේක මතක තියාගන්න. එතකොට දැන් කවුරු හරි මට කියන්න පුළුවන්ද මේ විදේශීය මූල්‍ය වත්කම් විදේශීය මූල්‍ය බැරකම් විදේශීය මූල්‍ය නොවන වත්කම් මේවා පැන නගින්නේ මොකක් නිසාද? මේ ශේෂපත්‍රයට කලින් මේක තේරුම් ගන්න ඕනේ. ඒකට හරි ලේසි මේක තේරුම් ගත්තා. කවුරු හරි කියන්නේ දේශීය මූල්‍ය වත්කම් දේශීය මූල්‍ය නොවන වත්කම් විදේශීයට මම කියවෙන විදේශීය විදේශීය මූල්‍ය වත්කම් විදේශීය මූල්‍ය නොවන වත්කම් විදේශීය මූල්‍ය බැරකම් ඕවා ඇති වෙන්නේ මොකක් නිසාද? කවුරු හරි කියන්නේ හිතලා කියන්න බලන්න. අපි ඉගෙන ගත්ත දේවල් වලිනුයි මම අහන්නේ. කවුරු හරි කියන්නේ මේව ඇතිවෙන්නේ මොකක් නිසාද? හිතලා කියන්න කවුරු හරි? හිතලා කියන්න බලන්න කාටවත් බැරිද? උත්සාහයක් කරන්න. සංචිත කළමනාකරන කාර්ය නිසා විදේශ සංචිත කළමනාකරණය කරන්න යන එක නිසා තමයි මේක ඇති වෙන්නේ. හරි? ඒක හොඳට මතක තියාගන්න ඕන. හරි? ඕනනම් මෙතනදී පොඩි සටහනක් දාගන්න මේක විභාගයට අහන නිසා මේ විදිහට. එක්ක මේක සටහනට කලින් කියන්න. එහෙනම් දැන් පුළුවන් වෙන්න ඕන. ඇයි දේශීය මූල්‍ය වත්කම් දේශීය මූල්‍ය බැරකම් පවත්වාගෙන යන්නේ? කවුරු හරි කියන්නේ? දැන් අපි කියනවා විදේශ මූල්‍ය වත්කම් විදේශීය මූල්‍ය බැරකම් ඊළඟට විදේශීය මූල්‍ය නොවන වත්කම් තියාගෙන යන්නේ මොකක් නිසාද? සංචිත කළමනාකරණය. එහෙනම් දේශීය මූල්‍ය වත්කම්
දේශීය මූල්‍ය බැරකම් පවත්වාගෙන යන්නේ මොකටද? ඔක විභාගයේදී කොමන් ප්‍රශ්නයක්. මොකටද තියාගෙන යන්නේ? පවත්වාගෙන යන්නේ. දැන් අපි එක අයිටම්ස් දෙකක් කියන්නේ දේශීය මූල්‍ය වත්කම් වල තියෙන කවුරු හරි ප්‍රතිවිකුණුම් ගිවිසුම් මත ලබා දුන් ණය ඊළඟට SDF නේද නිත්‍ය ණය පහසුකම් ඒවා දේශීය මූල්‍ය වත්කම්. එහෙනම් දේශීය මූල්‍ය බැරකම් වලට අපිට කියන්න පුළුවන් රිපෝ වලින් දුන්න ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් මත වෙළඳපොළෙන් ලබාගත් මුදල්. ඊළඟට නිත්‍ය තැන්පතු පහසුකම් මත තියෙන ශේෂය. ඕවා ඇති වෙන්නේ මොකක් නිසාද? ඕවා ඇති වෙන්නේ මොකක් නිසාද? මහා බැංකුව මොනවා කරන්න යාමෙන්ද? මහා බැංකුව මොකක් කරන්න යන නිසාද? මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න යන නිසා. හරි එහෙනම් දේශීය මූල්‍යවත්කම් හා දේශීය මූල්‍ය බැරකම් ඇති වෙන්නේ මොකක් නිසාද? මේ ශේෂ පත්‍රය තුල මහා බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා තමයි ඒ වගේ වත්කම් වගකීම් ඇති වෙන්නේ. ඊළඟට සංචිත කළමනාකරණයට යන නිසා තමයි විදේශීය මූල්‍යවත්කම් හා වගකීම් ඇති වෙන්නේ. හරි අන්න ඒක මතක. එහෙනම් මෙතන පොඩි සටහනක් දාගන්න ඒක මතක තියෙන්න ඕන නිසා හැම වෙලාවෙම විභාගෙදී අහන නිසා මහා බැංකුව මූල්‍ය වත්කම් හා බැරකම් මහා බැංකුව මූල්‍ය වත්කම් හා බැරකම් සහ අපි ආදායම් ප්‍රකාශනය බලද්දිත් ඒක එන නිසා හරි සහ ආදායම් හා වියදම් ඉදිරිපත් කරනු ලබන්නේ විදේශීය මුදල් හා දේශීය මුදල් ක්‍රියාකාරකම් වෙන්වෙන්ව දැක්වීම තුලිනි. හරි වෙන්වෙන්ව දැක්වීම තුලිනි. විදේශීය මුදල් ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් උද්ගත වන්නේ විදේශ සංචිත කළමනාකරණ කාර්යයෙන් වන අතර මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මුදල් නිකුත් කිරීම හා මහා බැංකුව සිදු කරන
බැංකු කටයුතු නිසා දේශීය මූල්‍යවත්කම් හා වගකීම් ඇතිවේ. දේශීය මූල්‍යවත්කම් හා වගකීම් ඇති. එහෙනම් දැන් අපි දන්නවා මොකද්ද මේ ශේෂපත්‍රය ප්‍රදාන අපිට මේ ශේෂපත්‍රය තුල මහ බැංකුවේ ගොඩනැගිලි වාහන මුදල් තොග ඔක්කොම තියෙන්න පුළුවන්. නමුත් ඒවට වඩා අපි මේ මොනවද සෙන්ට්‍රල් බැංකින් මේ විෂය තුල අපිට බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මේ දේශීය සහ විදේශීය මූල්‍ය වත්කම් දේවල් අඳුර ගන්න. දැන් අපි මෙතනදී විදේශීය මූල්‍ය නොවන වත්කම් කියලා කියනවා. නමුත් ඒකේ තියෙන එකම එක අයිටමයි විදේශීය මූල්‍ය නොවන වත්කම කියන්නේ රත්රන්. ඒකත් අපේ සංචිතවල කොටසක් ශ්‍රී ලංකාවේ ද්‍රවශීලතාවය වෙනුවෙන් පවත්වාගෙන යන දෙයක් රන් සංචිත කියන්නේ. ඒක රත්රන් ගත්තාම අපේ සාමාන්‍යයෙන් මුළු සංචිත ප්‍රමාණයෙන් 5% විතර ප්‍රමාණයක් තියෙනවා රන්. ඒවා අපි සටහන් කරන්නේ මොකක් විදිහටද? විදේශීය මූල්‍ය නොවන වත්කම්. හරි. එහෙනම් දැන් අපි ශේෂපත්‍රයේ තුල ප්‍රධානතම අයිටමයන් 5ක් දන්නවා. බලන්න අපි නම් කරගමු. විදේශීය මූල්‍ය වත්කම්. විදේශීය මූල්‍ය නොවන වත්කම්. ඊළඟට දේශීය මූල්‍ය වත්කම් 3. ඊළඟට විදේශීය මූල්‍ය බැරකම්. ඊළඟට දේශීය මූල්‍ය බැරකම්. හරිද? දැන් අපි මේ ගණන් එක්ක මේක තියෙනකට මහා සංකීර්ණ විදිහට දකින්න පුළුවන්. මේක ඊටාම ලේසි මාර්සුකාවක්. එකම දේ තියෙන්නේ මේ විදිහට අපි සරල කරලා ඔළුවට දාගන්න. එහෙනම් මේ ශේෂපත්‍රය තුලින් අපිට අපේ ඔළුවට දාගන්න ඕන මේ විභාග ප්‍රශ්න ලියන්න මොනවද? දේශීය මූල්‍යවත්කම්, විදේශීය මූල්‍යවත්කම්, විදේශීය මූල්‍ය නොවන වත්කම්, විදේශීය මූල්‍ය බැරකම්, දේශීය මූල්‍ය බැරකම් කියන අයිටම. දැන් ඒවා පවත්වාගෙන යාමේ අරමුණුත් අපි දන්නවා. මොනවද අරමුණු? අපි ගත්තොත් විදේශීය මූල්‍යවත්කම්, විදේශීය මූල්‍ය නොවන වත්කම්, විදේශීය මූල්‍ය බැරකම්. මොකක් නිසාද තියාගෙන යන්නේ? සංචිත කළමනාකරණය නිසාය. ඊළඟට දේශීය මූල්‍යවත්කම්, දේශීය මූල්‍ය බැරකම් පවත්වාගෙන යන්නේ මොකක් නිසාද? මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා. හරි නේද? එහෙනම් ඔන්න ඒ කොටස අපි දැන් කරමු. දැන් අපි නැවතත් බලමු අපේ ශේෂපත්‍රය දිහා. හරි. එහෙනම් දැන් අපි කියපු මේ වත්කම් යටතේ විදේශීය මූල්‍ය වත්කම් මොනවාද කියලා මේකේ දාලා තියෙනවා. ඊළඟට දේශීය මූල්‍ය වත්කම් මොනවාද කියලා තියෙනවා. අපි ගත්තොත් විදේශීය මූල්‍ය වත්කම් කියලා කියන්නේ මොකද්ද? මම මේවා කියවුවොත් මුදල් සහ මුදල් සමානය. මුදල් සහ මුදල් සමානය. එහෙනම් මේ මුදල් සහ මුදල් සමානයන් කියලා අපි මෙතනදී කියන්නේ විදේශ බැංකුවල මහ බැංකුවේ පවත්වාගෙන යන ගිණුම්වල නොස්ත්‍ර ගිණුම්වල තියෙන මුදල් සහ අපි මාස 3ක් යනකම් කාල පරිච්ඡේදයක් තුල වගේ තැම්පත් කරලා තියෙන විදේශ සුරැකුම්පත් කෙටි කාලීන ඒකයි මුදල් සමානයන් කියලා තියෙන්නේ. එහෙනම් විදේශීය බැංකු ගිණුම්වල තිබෙන මුදල් සහ ඊළඟට මාස 3ක් වැනි උපරිම කෙටි කාලයක් දක්වා සුරැකුම්පත් වල තියෙන මුදල්. ඒවට අපි කියනවා මුදල් සහ මුදල් සමානයන් කියලා. එතකොට ලාභ හෝ අලාභ තුලින් සාධාරණ මිලට ඇති සුරැකුම්. ඊළඟට තියෙනවා ඒ කියන්නේ අපි මෙතනදී අදහස් කරන්නේ මේ අලෙවි කරන්න තියෙන සුරැකුම්පත් කියන එක. ඒතකොට ඒකෙදි ඔයාලට ඔන්න දැන් දාගන්න පුළුවන් විදේශ මූල්‍ය වත්කම් යටතේ
මොනවද මුදල් සහ මුදල් සමානය. අන්න එක අයිටම් එක. ඊළඟට මෙතන මේ තියෙනවා ලාභ හෝ අලාභ කියන වචන එකයි අනෙකුත් විස්තීර්ණ ආදායම් කියන එකයි වචන ගොඩක් එක්ක මොනවද සුරැකුම්පත්. එහෙනම් අපිට දාගන්න පුළුවන් දෙවෙනි අයිටම් එක විදිහට මොකක්ද? විදේශීය සුරැකුම්පත්. මේ මුළු ඔක්කොම මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මුදල් සහ මුදල් සමානයන් දෙක මොකද්ද? විදේශීය සුරැකුම්පත්. හරි. 3 ව්‍යුත්පන්න. ඒ කියන්නේ විදේශීය සුරැකුම්පත් කියන්නේ මොනවද? මහ බැංකුව තමන්ගේ සංචිත විදේශීය භාණ්ඩාගාර බිල්පත්වල භාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජනය කෙරුවාම අපි ඒවට කියන වචනය මොකද්ද? විදේශීය සුරැකුම්පත්. අන්න ඒකයි තියෙන්නේ. මුදල් සහ මුදල් සමානයන් වල තියෙනවා. විදේශීය සුරැකුම්පත් වල තියෙනවා. අපි මේක සංචිත කළමනාකරණයේදී අපි මේ ඉගෙන ගත්තා fixed income securities FIS කියලා. fixed income securities කියලා. මුදල් සහ මුදල් සමානය. ඊළඟට විදේශ සුරැකුම්පත්. ඊළඟට මොකද්ද තියෙන්නේ? ව්‍යුත්පන්න උපකරණ. ව්‍යුත්පන්න උපකරණ. මේ මහ බැංකුව hedging instruments කියලා කියනවා, ව්‍යුත්පන්න උපකරණ derivatives කියලා කියනවා. මේවා කිසිසේත්ම ලාභ ඉපීමේ පරමාර්ථයෙන් තියාගෙන ඉන්න ඒවා නෙමෙයි. නමුත් මේ විදේශීය සුරැකුම්පත් වෙන්න පුළුවන්, විදේශීය මුදල් වෙන්න පුළුවන්. ඒවා තුලින් ඇතිවන අවදානම පාලනය කරන්න, අවදානම කළමනාකරණය කරන්න තමයි මේ ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ පවත්වාගෙන යන්නේ. එහෙනම් දැන් අපි අයිටම්ස් 3ක් දන්නවා විදේශීය මූල්‍ය වත්කම් යටතේ. මොකද්ද? මුදල් හා මුදල් සමානය, විදේශීය සුරැකුම්පත්, ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ. එයි මම මෙහෙම කියවන්නේ මොකද ඔයාලගේ විභාග ප්‍රශ්න පත්‍ර බැලුවොත් ඒවල තියෙන්නේ මොනවද? මහ බැංකුවේ පවත්වාගෙන යන විදේශීය මූල්‍ය වත්කම් මොනවාද? ඔන්න ඔය ලිස්ට් එක දුන්නාම ලකුණු 5ක් හම්බ වෙනවා. හරි, ඒක නිසා. එහෙනම් මුදල් සහ මුදල් සමානය, විදේශීය සුරැකුම්පත්, ව්‍යුත්පන්න උපකරණ. ඒකට 3ක් දැන් අපි දන්නවා. ඊළඟට අන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ වත්කම්. IMF එකේ දාලා තියෙන වත්කම්. හරි. එහෙනම් අනෙකුත් කියලා ඔන්න අපිට අයිටම්ස් 5ක් කියන්න පුළුවන්. මොකද්ද? මුදල් සහ මුදල් සමානයන්, විදේශීය සුරැකුම්පත්, ව්‍යුත්පන්න උපකරණ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ වත්කම්, අනෙකුත්. ඔන්න ඔය 5 අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. එහෙනම් ඒක කටපාඩමෙන් මතක තියාගන්න ඕන සංඛ්‍යා නෙමෙයි අයිටම් ටික. මොනවද මේ? මුදල් සහ මුදල් සමානයන්, ලාභ හෝ අලාභය එකක්වත් අපි කියන්නේ මොනවද? මුදල් හා මුදල් සමානයන්, විදේශීය සුරැකුම්පත්, ව්‍යුත්පන්න උපකරණ, ඊළඟට IMF සම්බන්ධ වත්කම්, ඊළඟට අනෙකුත්. ඔන්න අපි දැන් අයිටම් 5ක් දානවා. දැන් බලමු අපි දේශීය මූල්‍ය වත්කම්. දේශීය මූල්‍ය වත්කම්. ඊට පස්සේ අපි ඒකත් කතා කරලා ගමු. අපි ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්. ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්. එහෙනම් රජයේ සුරැකුම්පත් මහ බැංකුව ඇයි මිලට ගන්න? රජයට ණය දෙන්න. රජයට ණය දෙන්න. ඒවා මිලට අරගෙන රජයට ණය දෙනවා. එහෙනම් එතකොට ඒක මහ බැංකුවේ වත්කම. එහෙනම් රජයේ සුරැකුම්පත් කියලා දාන්න පුළුවන්. ඊළඟට නැවත විකිණීමේ ගිවිසුම් මත මිලටගත් සුරැකුම්. මේ මොකද්ද මේ කියන්නේ? ප්‍රතිවිකුණුම් කියන එක තමයි නැවත විකුණුම් කියලා තියෙන්නේ. එහෙනම් ප්‍රතිවිකුණුම් ගිවිසුම් මත වන සුරැකුම්පත්. එහෙනම් රජයේ සුරැකුම්පත්, ප්‍රතිවිකුණුම් ගිවිසුම් මත වන සුරැකුම්පත්, ඊළඟට රජයට දෙන ලද తాවකාලික අත්තිකාර. එතකොට රජයට తాවකාලික අත්තිකාරම් දෙනවා කියන්නේ අර රජයේ ඇස්තමේන්තුගත ආදායමෙන් 10% ප්‍රමාණයක්. ඊළඟට
මාස 6ක් තුල පසු ගෙවන්න ඕන පොලී අය කිරීමක් නොමැත. මම හැමතිස්සෙම කියනවා ඒක මතක තියාගන්න. හරි ඊළඟට අනෙකුත් කියන්නේ අර අනිත් ඒවා දෙකම ඔයාලට අනෙකුත් කියලා කියන්නේ. ඒක හතරක්. ඔන්න ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් එහෙනම් රජයේ සුරැකුම්පත් ඊළඟට ප්‍රතිවිකුණුම් ගිවිසුම් මත වන සුරැකුම්පත් රජයට දෙන ලද తాවකාලික අත්තිකාරම් ඕනනම් කාට හරි කියන්න මේකට තව එකක් දාන්න පුළුවන් අයිටම් එකක් තියෙනවා. මොකක්ද? අර අනෙකුත් ගොඩේ තියෙන එකක්. නමුත් අපිට ප්‍රධාන එකක් විදිහට ගන්න පුළුවන්. මොකක්ද? කාට හරි කියන්න පුළුවන්? කාටද කියන්න පුළුවන්? දැන් මුදල් ප්‍රතිපත්තිය ගැන දන්නවනම් කියන්න පුළුවන්. කෙනෙක් කියන්නේ මූල්‍ය ආයතන හිමිකරු ප්‍රාග්ධනය. මොකද්ද? හයියෙන් කියන්නේ නිත්‍ය ණය පහසුකම්. අයියෝ ඒවා කියන්න ඕන දැන්. මොනවාද? රජයේ සුරැකුම්පත් ප්‍රතිවිකුණුම් ගිවිසුම් මත සුරැකුම්පත් ඊළඟට රජයට දෙන ලද తాවකාලික අත්තිකාරම් එහෙනම් SDF මොකක්ද? ප්‍රති නෙමෙයි sorry නිත්‍ය ණය පහසුකම්. මහ බැංකුවෙන් නිත්‍ය ණය පහසුකම් ගන්නවා 5.5%. ඒකත් අපි මෙතන දානවා නිත්‍ය ණය පහසුකම් අනෙකුත්. දැන් ඒකටත් අපිට පහක්ම තියෙනවා. කරුණු පහ. රජයේ සුරැකුම්පත් ඊළඟට රිවර්ස් රිපෝ මත සුරැකුම්පත් తాවකාලික අත්තිකාරම් SDF ඊළඟට අනෙකුත්. හරිද? දැන් බලන්න දැන් කාලය අවසාන වෙමින් යන්නේ. ඔයාලට දැන් තියෙනවා විනාඩි 3ක් විතර ප්‍රශ්න අහන්න. මේ අද කතා කරපු එකෙන් අපි ශේෂපත්‍රය ඊළඟ දවසේ නැවත පටන් ගන්නවා. විභාග ප්‍රශ්න සමග අපිට කරන්න පුළුවන්. බලන්න කියන්න අද තියෙන අද ගැටලුවෙන් අද පාඩමෙන් ආපු ගැටලු මුකුත් තියෙනවද? සර් රිවර්ස් රිපෝ ගොඩක් අඩු වෙලා තියෙන්නේ 2019. ඒකෙන් අදහස් කර හොඳම ප්‍රශ්නයක් මොකද්ද? ඇයි බලන්න එතන අයිටම් එක ගත්තොත් රිවර්ස් රිපෝ වල නැවත විකිණි ගිවිසුම් මත සුරැකුම්පත්. ඒ කියන්නේ රිවර්ස් රිපෝ වල අඩුවීමක් වෙලා තියෙන්නේ. නේද? 2018 දී 229යි මුල් අංක වලින් කියනවා නම් මේකෙදි 50යි. හරි එහෙනම් අඩුවීමක් වෙලා තියෙනවා. ඒතර ඒ අඩුවීමක් වෙන්නේ ඇයි? වෙළඳපොලේ ද්‍රවශීලතාව වැඩි වෙලාද අඩු වෙලාද? අන්න ඒකයි අපේ ඔයාගේ මේ ප්‍රශ්නය තුලින් එන්නේ. යම් කිසි අවස්ථාවක රිවර්ස් රිපෝ අඩු වෙලා නම් ඒකෙන් අදහස් කරන්නේ වෙළඳපොලේ ද්‍රවශීලතාව වැඩි. බලන්න දේශීය මූල්‍ය බැරකම් යටතේ බලන්න අපිට බැලුවොත් එහෙනම් ප්‍රතිමිලදී ගැනුම් වැඩි වෙලා ඇති. බලන්න දේශීය මූල්‍ය බැරකම් යටතේ මෙන්න තියෙනවා ප්‍රතිමිලදී ගැනුම් සුරැකුම් මත තියෙන ඒවා 28 ඉඳන් 43ට වැඩි වෙලා. ඒ කියන්නේ එක්කෝ ප්‍රතිමිලදී ගැනුම් වැඩි වෙනවා නම් ප්‍රතිවිකුණුම් අඩු වෙනවා. මොකද ඒකෙන් යන්නේ ප්‍රතිමිලදී ගැනුම් වැඩි වෙලා කියන්නේ එක අතකින් අනිත් පැත්තේ රිවර්ස් රිපෝ අඩු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? වෙළඳපොලේ ද්‍රවශීලතාව වැඩි වෙනවා. ඒක අවශෝෂණය කරගන්න ප්‍රතිමිලදී ගැනුම් කරලා. හරි බැරි වෙලාවත් වෙළඳපොලේ ද්‍රවශීලතාව අඩු වුණා නම් මොකද්ද වෙන්න ඕන? රිවර්ස් රිපෝ වැඩි වෙන්න ඕන, රිපෝ අඩු වෙන්න. ඒක හොඳම ප්‍රශ්නයක්. ඒ වගේ ප්‍රශ්න. එකකින් අදහස් කරන්නේ අපි රිපෝ රිවර්ස් රිපෝ කරන්නේ මොකේදද? වෙළඳපොළ ද්‍රවශීලතාව කළමනාකරණය කරන්න. එයි ද්‍රවශීලතාව කළමනාකරණය කරන්නේ අපි පොලී අනුපාතික කොරිඩෝවේ මේ නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික මේ පවත්වාගෙන යන්න. හරි ඒවා අපි කියලා. තව ඒ වගේ ප්‍රශ්න අහන්න.
තව ඒ වගේ ගැටලු තියෙනවද? දැන් ගැටලු නැත්නම් අපි එහෙනම් ඊළඟ දවසේ ඉඳන් පාඩම පටන් ගමු. අද කතා කරපු දේවල් හොඳට කියවලා බලලා ඊළඟ දවසේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මොකද මේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ට ලකුණු 20ක් ඉලක්ක කරන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි 20ම ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ දෙවෙනි ප්‍රශ්නේ. මම බලාපොරොත්තු වෙනවා හැමෝම මේ විදිහට හොඳටම මේක කියවලායි කියලා අද කතා කරපු දේවල් මේ සංඛ්‍යා මාර්ග තබා ගන්න අවශ්‍ය නැහැ. ඕනනම් දෙකක තුනක අඩු වැඩි වීම ගැන අපි කතා කරනවා. මොකද විභාග ප්‍රශ්න ඉලක්ක කරලා. එතකොට මේක අමාරු එකක් නෙමෙයි. ඒක නිසා හොඳ එකම අමාරු වෙන්නේ මේක ඔලුවට දාගන්න නැතුව වුණොත්. ඒක නිසා හොඳටම ඔලුවට දාගන්න ඉස්සෙල්ලා අපි කතා කරපු කරුණු මේ ශේෂපත්‍යයේ තියෙන දේවල් ඉතා සරල විදිහට අපි ඔලුවට දාගන්නවා. දාගෙන විභාග ප්‍රශ්නත් අපි කරනවා. ඒක නිසා ඔයාලා පුළුවන් නම් ඊළඟ දවසේදී අපිට සාකච්ඡා කරන්න 2014 ඉඳන් මේ දක්වා දෙවෙනි ප්‍රශ්නය එක තැනකට හැමදාම දෙවෙනි ප්‍රශ්නේ එක්ක ඔයාලා ෆොටෝකොපියක් ගහගෙන නැත්නම් ලියාගෙන මොකක් හරි කරලා එක තැනකට අරන් එන්න. ඒකට අපිට ගොඩාක් පහසුවෙන් කොච්චර රිපීට් වෙන ප්‍රශ්න එනවද හැමදාම කියන එකයි මේ ප්‍රශ්නේ කොච්චර ලේසි එකක්ද කියන එකයි අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ කරගෙන ඉන්න. හරි. එහෙනම් මම මෙතනින් ක්ලාස් එක නවත්තනවා. බොහොම ස්තුතියි.